समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता। नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवेसा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य रस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवेसा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य रस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवेसा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य रस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्युनो सम्मा सम्बुद्धस्य साधु साधु साधु। සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද උතුම් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ අපි හැමදෙනාම අද තථාගතයන් වහන්සේගේ දේශනාව ජීවිත අවබෝධයෙන් යුක්තව ජීවිතයට එකතු කරගන්න ජීවිත අවබෝධයේ පිණිස ධර්මයේ ශ්‍රවණය කරන කාලයක ධර්මය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න අපි මහන්සි වෙනවා නම් මම හැමදාම මතක් කරනවා වගේ සද්ධර්මය අපේ ජීවිතයට බද්ධ වෙන්නට ඕනේ. ජීවිතය වෙනමයි ධර්මය වෙනමයි තිබිලා හරියන්නේ නැහැ. ජීවිතය ධර්මය තුලින් අවබෝධ කරගන්නත් ධර්මය තුලින් ජීවිතය අවබෝධ කරගන්නත් අපි මහන්සි වෙන්නට ඕනේ. ඒ ගමනේදී අපිට බොහොම පැහැදිලිවම සද්ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මේ වගේ කාලයක විවිධාකාර මතිමතාන්තර ධර්මයේ පිළිබඳ විවිධාකාර අදහස්, උදහස්, මතවාද බුදුරජාණන් වහන්සේගේ කාලේ වගේ හරියට බුද්ධ කෝලහලයක් වගේ මේ කාලය. මේ කාලේ රහත් කෝලහලයක් වගේ විවිධාකාර තැන්වල මාර්ගඵල ප්‍රකාශ කිරීම, ධර්මයේ සාකච්ඡා කිරීම, ඒ වගේම තමයි වෙනදා නැති පුදුමාකාර ප්‍රබෝධයක් ධර්මයේ පිළිබඳව මත වෙලා තියෙනවා. ඒ වගේම තමයි රටේ තියෙන වාතාවරණයත් එක්ක ගත්තාම මේ රටේ මේ කාලේ තියෙන ඒ ආර්ථික සමාජ දේශපාලන ආගමික පරිසරය තුල තිබෙනා වූ අස්ථාවරත්වය සහ පරිහානිය මේ සමස්තයත් එක්ක වෙනදට වැඩිය ජීවිතයට අර්ථයක් ධර්මයක් හැඟීමක් හොයන කෙනෙක්ට සැනසීම හොයන කෙනෙක්ට අවබෝධය හොයන කෙනෙක්ට මේ පැවැත්ම තුල කලකිරීම පිණිස අවශ්‍ය කරන වට පරිසරය එන්න සකස් වෙමින් තියෙනවා. මේ දවස්වල අපි දකිනවා ඉන්දියාව ආදී රටවල් වල හරියට විශාලා මහනුවරක් වගේ මිනිස්සු තැන් තැන් වල මැරී වැටෙනවා. ලංකාවෙත් මේ වෙනකොට ඒ වසංගත රෝග තත්ත්වයත් එක්ක මරණ අනුපාතය කියන එක ක්‍රමානුකූලව ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ කාරණාත් එක්ක ජීවිතය ගැන සසර පිළිබඳව ලෝකයේ පිළිබඳව මේ අපි ගෙවන ජීවිතයේ ඇත්ත මොකක්ද කියන එක මේ අපි ගෙවන ජීවිතයේ හරය මොකක්ද කියන එක ගැන
වෙනදට වැඩි විවරණයකින් යුක්තව වෙනදට වැඩි අර්ථයකින් හැඟීමකින් යුක්තව අපිට හැරිලා බලන්නට විමර්ශනය කරන්නට වට පරිසරයක් මේ කාලේ සැකසීලා තියෙනවා. ඉතින් ධර්මයේ නැට්ටෙන් අල්ලගන්නේ නැතුව ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන බුද්ධ වචනයට අනුව අපි ධර්මානුකූල වුණොත් අපි ධාර්මික වුණොත් අපිට කිසිම කරදරයක් වෙන්න බෑ කියලා වගේ නිකම් පෘතජ්ජන අර්ථකථන වලට යන්නේ නැතුව ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන හැඟීම ඒ කියන්නේ යමෙක් මේ සසර ධර්මතාවය හරියටම අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ කරගත්ත ස්වභාවය තුළ ඒ කියන්නේ චිත්ත අකම්පේ භාවය තුළ ඒ අකම්පිත චිත්ත විමුක්තිය තුළ අකම්පිත භාවය තුළ මේ ලෝකයේ අෂ්ටලෝක ධර්මතාවයත් එක්ක කම්පා නොවන මානසිකත්වය ගැනයි ඔය ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන අර්ථය අපි මනාව විවරණය කරගන්නට ඕනේ. ඉතින් ඒක නිසා අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයට ධර්මතාවය විවරණය කරගන්න මහන්සි වෙනවාද? ධර්මතාවයේ තියෙන ඒ අස්ථීරතාවය, ධර්මතාවයේ තියෙන අවිනිශ්චිතතාවය, ධර්මතාවයේ තියෙන ගැඹුර විනිවිද දැනගන්නට දැකගන්නට අපි වෙහෙසෙනවාද? ඒ අවබෝධ කරගන්නට වෙහෙසෙන තරමටම ඒ අවබෝධය තුලින්ම චිත්ත විමුක්තියක් බවට පත් වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් වැඩුවා වූ යම් ශීලයක් ඇතනම් හික්මීමක් ඇතනම් මේ හික්මීම අදි ශීලයක් බවට පත් කරගන්නටත් ඒ වගේම නිවන පිණිස යම්කිසි ආකාරයකින් හිත මෙහෙයුවා නම් ඒ මෙහෙයවූ වැඩපිළිවෙල අදි චිත්තයක් බවට පත් කරගන්න යම්කිසි ආකාරයකින් ධර්මයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව සසර පිළිබඳව මේ සමස්තය පිළිබඳව යම්කිසි ප්‍රඥාවක් පහළ වෙලා තිබ්බා නම් ඒ ප්‍රඥාව අදි ප්‍රඥාවක් කරගන්න මේ උතුම් පුන් පොහොය දවස අදි ශීලයෙන් යුක්තව අදි චිත්තයෙන් අදි ප්‍රඥාව දියුණු කර ගැනීමට වෙහෙසෙන්න කියන අර්ථය මේ වෙලාවේදී මතක් කරලා අද මේ ගෙවෙන කාලවකවානුව පිළිබඳව අපි සමාජීය අර්ථකථනයන්ගේ විවිධාකාර ආර්ථික සමාජීය දේශපාලනික අර්ථයන්ගේ විවිධාකාර අර්ථකථන කතා කරලා ආගමික අර්ථයන්ගිනුත් විවිධාකාර විදිහට සෙත් ශාන්ති කරනවා පිරිත් කියනවා විවිධාකාරයෙන් මේ මිනිස්සුන්ට සෙත සලසන්නට කියලා විවිධාකාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සමස්තයේ ගෙවෙන කාලයක අපි උත්සාහ කරමු ඇත්තටම අපි මේ ගෙවන ජීවිතයේ අර්ථය අපි මේ යන ගමනේ තියෙන අර්ථය අපේ මේ ජීවිතය සම්බන්ධව අපිට මොකද තියෙන වගකීම අපිට මොකද තියෙන අර්ථය කියන එක හොයන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම කටයුතු කරනවා කියන හැඟීමෙන් බුද්ධ ශ්‍රාවකයන් පිරිසක් බවට පත් වෙනවා කියන හැඟීමෙන් ඒ ශ්‍රාවක පාරමිතාව පූර්ණේ කරගන්නවා කියන හැඟීමෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ලබාගත හැකි උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නවා කියන හැඟීමෙන් ධර්ම ශ්‍රවණයට අපි සෑම සුරුදනාම සහ සම්බන්ධ වෙමු. පින්වතුනි අද ඔය ඇත්තොත් එක්ක මම මුලින්ම කියන්න කල්පනා කළා සාකච්ඡා කරන්න දේශනා කරන්න කල්පනා කළා එක්තරා නිසඳසක්. මේක ඇත්තටම තථාගතයන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝයා අතර වෙච්ච සාකච්ඡාවක්. ඒ සාකච්ඡාව අල්ලලා සුප්‍රකට නාට්‍යවේදියෙක් වෙච්ච ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් කියන නාට්‍යවේදියාණන් ලියපු ඒ යම්කිසි නිසඳසක් වගේ කියන්නේ නාට්‍යයකට ලියපු පිටපතකට තමයි ඇත්තටම මේ කොටස ඇතුල් වෙලා තිබ්බේ. ඉතින් ඒ කොටස පසු කාලීනව ලංකාවේ හිටපු ඊටාම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් වෙච්ච මහාචාර්ය කාලෝ පොන්සේකා මහත්තයා දිවංගත කාලෝ පොන්සේකා මහත්තයා මේක සිංහලට පරිවර්තනය කරනවා. ඉතින් මට හිතුණා මුලින්ම මේ පාඩේ කියන්නේ මොකද පහුගිය කාලේ සමාජ මාධ්‍ය පුරාත් මේ පාඩේ එක්තරා ලංකාවේ එක්තරා මහාචාර්යවරයෙක් මේක සමාජ මාධ්‍යයක් තුල ප්‍රකාශ කරලා ඒක ගොඩාක් දෙනෙක් නරඹලා තිබ්බා. ඉතින් එතන තමයි මමත් මේක මුලින්ම දැක්කේ මේ බර්ටෝල් බ්‍රෙෂ්ට් මහත්තයාගේ මේ ප්‍රකාශය. පස්සේ මම මේක හෙව්වා. හෙව්වට පස්සේ අපිට ඒක හම්බුණා. මට මුලින්ම හිතුණා අද දවසට මේ ධර්මදේශනාවට පූර්විකාවක් ගන්න. ඕගොල්ලන්ට පොඩ්ඩක් මේක දැනවෙන්නට, ඕගොල්ලන්ගේ ජීවිතයට යමක් එකතු වේවි කියන අර්ථයෙන්, හැඟීමක් එකතු වේවි කියන අර්ථයෙන් මේ නිසඳස මුලින්ම කියන්න. මම මුලින්ම මේක කියලා ඉන්නම්. ඊට පස්සේ අපි දේශනාවේ ඉතුරු ටිකට යමු. තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මඟ මේයයි පෙන්වා දුන්සේක. ඉක්බිති දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන් එක්තරා පැනයක්. තණ්හාව හල විගස සැනකින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබඳු දැයි කියනු මැන. එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත. බඹලොවට පිවිසීම වාගේද නිවන්සුව. ඉරමුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් සිටින්නා වාගේද ඔබ කියන ඔය නිවන. පැහැපත්ද පියකරුද
නොයසේනම් එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති දෙයක් දෝ ස්වාමීනි. මේ ඇසූ හිමිසඳ හෝරා ගණනක් වැඩහිඳ නිසලව කීවේ මෙලෙසය. ඔබ ඇසූ පැනයට පිළිතුරු නැත මට. එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝරුක් සෙවනේ වැඩ සිටි සමිදානන් පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු එහි සිටි සෙසු දන සැම අමතාලා දෙසූහ මේ සුළු කතාව උපමා. දවසක් මම ගෙයක් දුටිමි. එය ගින්නට හසුව තිබිනි. රත් පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි. එහි තුල මම දනන් දුටිමි. දොර හැර ඔවුනට හඬගා පිටවන්නේයි මම කීවෙමි. එහෙත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙන්නුවේ නැත. එක් අයෙකුගේ රැවුල පවා පිලිසිද්දි ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද? වැසි වසීද? සුළඟ තදද? දැවෙන නිවස දමා ගොසින් ඉන්න ගෙයක් තියනවාද? මෙවැනි ප්‍රශ්න රාශියක්ය. මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් වුණෙමි නිහඬ. මට සිතුණා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්තන්නේ ගින්නෙන් නැසුනාම කියා. සත්තකින්ම ප්‍රිය දරුවනි, යම් මිනිසෙකු පොළොව තලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවිනම් ඒ දනහට සරණ යන්න බණක් නැතිය මට කියන්න. එලෙසයි අප හිමි ගෝතම පිළිතුරු දුන්නේ පෙර කල. මේ නිසඳස ඔබ හරියට කියවුවා නම් මේක හැඟීම ඔබ දනව ගන්න උත්සාහවන්ත වෙනවා නම් ඔබට දැනෙනවා ඇති තථාගතයන් වහන්සේගේ ජීවමාන වීම සහ තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා මේ සසර තියෙන භයානකකම පෙන්වන්නට මොනතරම් උත්සාහවන්ත වෙනවාද කියලා. මේ නිසඳසේ තියෙන මම ආසම කොටස තමයි තථාගතයන් වහන්සේ පෙන්වන මෙන්න මේ තැන. දවසක් මම ගෙයක් දුටිමි. එය ගින්නට හසුව තිබිනි. රත් පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි. එහි තුල මම දනන් දුටිමි. දොර හැර ඔවුනට හඬගා පිටවන්නයි මම කීවෙමි. මේ සංසාරයේ නැමැති ගෙදරට අහු වෙලා ඉන්න, සංසාරයේ නැමැති ගෙට කොටු වෙලා ඉන්න ඔබ අපි හැම කෙනෙක්ම මහා ගින්නකට අහු වෙලා ඉන්නේ. හැබැයි මේ ගින්නේ තියෙන භයානකකම අපිට දැනෙන්නේ නැහැ. හරියට මේ ගෙදර ඉන්න මිනිස්සු වගේ. එහෙත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙන්නුවේ නැත. එක් අයෙකුගේ රැවුල පවා පිලිසිද්දි ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද? වැසි වසීද? සුළඟ තදද? දැවෙන නිවෙස දමා ගොසින් ඉන්න ගෙයක් තියනවාද? මෙවැනි ප්‍රශ්න රාශියකි. අපිත් මේ වගේ තැනක තමයි අද වෙනකොට ජීවත් වෙන්නේ. සසරේ තියෙන භයානකකම කොච්චරද කියන එක වටහා ගන්නට කොච්චර වට පරිසරය සැකසුණත් ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒක දැනුණත් සමහර ලාවට අපි ප්‍රශ්න අහනවා. ගෙයින් පිටත මීට හොඳද? වැසි වසීද? තුලඟ තදද? මීට වැඩිය හොඳ තැනක්ද ඒක? අපිට එහෙම ඉන්න පුළුවන්ද මෙතන? පිහිටන්න තැනක් හොයනවා. රැඳෙන්න තැනක් හොයනවා. නතර වෙන්න තැනක් හොයනවා. මේක තමයි මෙතන තියෙන අවුල. මෙන්න මේකමයි අපි විවරණය කරගන්න ඕනේ. මේ කාරණාවමයි අපි සාකච්ඡා කරන්නට ඕනේ. මේ සාකච්ඡාව පුරාවටම තථාගතයන් වහන්සේගේ කාර්යභාරය, තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ ජීවමානත්වය මොකක්ද කියන එක බොහොම ලස්සනට පෙන්නනවා. සත්තකින්ම ප්‍රිය දරුවනි, යම් මිනිසෙකු පොළොව තලයේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවිනම් ඒ දනහට සරණ යන්න බණක් නැතිය මට කියන්න. එලෙසයි අප හිමි ගෝතම පිළිතුරු දුන්නේ පෙර කල. මේ සංසාරයේ නැමැති වැඩපිළිවෙල තුල පිහිටලා ඉන්න තැනක් නැහැ පින්වතුනි අපිට. සසර නැමැති ගේ තුල පිහිටලා ඉන්න තැනක් නැහැ. සසරින් එතර වීමම හැර වෙන පිළිසරණක් නැහැ. හැබැයි මේක දැනෙන්නේ නැහැ. මේක වැටහෙන්නේ නැහැ. මේක වදින්නේ නැහැ තේරෙන භාෂාවෙන් කිව්වොත්. ගහන ගල්පාර අනික් පැත්තට එනවා වගේ. අර අපි ඉස්සර පුංචි කාලේ සෙල්ලමක් කරනවා මේ තනියෙන් ඉන්නකොට අපි කරන සෙල්ලමක් තියෙනවා. ඒ තමයි ටෙනිස් බෝලයක් අරගෙන ඉවරලා බිත්තියට ගහනවා. බිත්තියට ගැහුවා මේක ආයි අපිට එනවා. අපි ආය අරන් ඒක ගහනවා බිත්තියට. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ඒ වචන අපිට එනකොට ඒ වචනේ අපිට දැනෙන්නේ නැති නිසා පෙරලා අපි ඒකට ගහනවා. අපි පෙරලා ප්‍රතික්ෂේප කරනවා ඒ වචනය.
ඒක නැවත බුදුහාමුදුරුවන්ටම යනවා වගේ තමයි බුදුහාමුදුරුවෝ කියන වචන අපිට ඇහෙන්නේ නැති එක. දැන් මේ තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නය අහපු වෙලාවේ දැන් අහන්නේ බඹලොවට ගියා වගේ දැනෙනවද? නැත්තම් ඉරමුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් ඉන්නවා වගේද? දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ තුල අපි නිකන් ඉන්නවා කියන එක. නිකන් ඉන්න එක. ඔය නිකන් කම්මැලිකමට කුසීතකමට ඔහේ පාවි ඉන්න එක. මේ ඔහේ නිකන් ආතප්පාතක් නැතුව ඉන්න එක. ඔය පාවීම ගන්න තමයි බොහෝ දෙනෙක් මද්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහි වෙලා තියෙන්නේ. අද ලෝකයේ තියෙනවා මේ ඊයේ පෙරේද අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක පුංචි සාකච්ඡාවක් ගියා. ඒකෙදි සාකච්ඡාවේදී ඒ ස්වාමින් වහන්සේලා කියපු කතාවක් තමයි අද දවස වෙනකොට අපේ මේ ලංකාවේ තරුණ ප්‍රජාව විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාව තරුණ ප්‍රජාව ඉතාම වේගෙන් මද්ද්‍රව්‍ය වලට නැඹුරු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම දැන් මේ කොරෝනා කාලය තුල මේ ගෙවෙන කාලය තුල ඉතාම වේගෙන් විශාල පිරිසක් මද්ද්‍රව්‍ය වලට නැඹුරු වෙලා ඉන්නවා. ඇයි මේ මද්ද්‍රව්‍ය වලට නැඹුරු වෙලා තියෙන්නේ? සැනසීම හොයාගෙන, සතුට හොයාගෙන, ජීවිතේ හොයාගෙන. හැබැයි ඒගොල්ලෝ සැනසීම සතුට කියලා ඒ යන වැඩපිළිවෙල තුල තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ මහාර අවුලකේ ඉන්නේ කියන එක. ඒ වගේ මේ ගෙවෙන ජීවිත කාලය තුල පංච දුෂ්චරිතයට බර වෙන්න පුළුවන් හැකියාව අපි ගාව තියෙන නිසා ඒ හැකියාව නිරන්තරයෙන් අපි ගාව තියෙන නිසා ඒ වැඩපිළිවෙලටම බර වෙලා අපි පුදුමාකාර අසරණ තැනක ඉන්නේ. මේ අසරණකම අපිට දැනෙන්නේ නැහැ අසරණකමක් කියලා. අපිට දැනෙන්නේ නැහැ මෙතන අවුලක් තියෙනවා කියලා. මේ අවුල හරියටම දැකගත්ත බුදුහාමුදුරුවෝ අර ගිනි ගන්න ගෙයි ඉන්න මිනිස්සුන්ට දොර ඇරලා එළියට වරෙල්ලා කිව්වා වගේ මේ සසරින් එතර වෙන්න දීපු ප්‍රතිපදාව අනුගමනය කරන්න අපි හරීම කම්මැලි කුසීතයි. ඒකට වීරයක් නැහැ. ඒකට උත්සාහයක් නැහැ. ඒකට ඌමනාවක් නැහැ. ඒකට උනන්දුවක් නැහැ. ආන්ගේ උනන්දු ඌමනාව උත්සාහය මතු කරගන්නට අපි මහන්සි වෙනවා නම් තථාගතයන් වහන්සේව හදවතට දැනෙන්නට ඕනේ. උන්වහන්සේගේ බුද්ධ වචනයට කීකරු වෙන්නට ඕනේ. ඒ උදෙසා මෘදු අනතිමානී ගුණයක් අපි ගාව තිබිය යුතුයි. මෘදු වෙන්න ඕනේ. මොකද්ද මෘදු වෙනවා කියන්නේ? මංගාව තියෙන මමත්වය, මංගාව තියෙන ලොකුකම් ටික, මංගාව තියෙන බකපඬිතකම් ටික තියාගෙන මේ ගමන යන්න බෑ කියන එක මට දැනෙන්නට ඕනේ. ඒක මට දැනෙනකොට ස්වකීයත්වයට, මංගාව තියෙන මේ ස්වකීයත්වයට, මගේ තියෙන මේ ආත්මීය භවට, මේ ස්වකීය භවට, නැත්තම් මේ ආත්මීය වැඩපිළිවෙලට පහර වදින්නට පටන් ගන්නවා. ඒ කියන්නේ Taman විසින්ම Taman නිහතමානී වෙන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා මෘදු අනතිමානී ගුණය කියලා. දේශනාවේ පෙන්නනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් ඍජු භව තියෙන්නට ඕනි කියලා. අඬපල්ලා මොරදීපල්ලා නිවන් දකින්න අදහසක් ඔබ ගත්තා නම් ඒ අදහස අතාරින්න එපා කියනවා. ඒ අදහස අතාරින්න නැතුව ඒක ඍජුව ඒ මඟ අනුගමනය කරන්න අපි ගාව ඍජු භාවයක් තියෙන්නට ඕනි. ඒ වගේම තමයි මේ අවබෝධයට යනකොට ධර්මයේ තියෙන සියුම් තැන් අපිට විවරණය වෙන්නට නම් අපි ගාව බොහොම පැහැදිලිව මෘදු අනතිමානී ගුණයක් තියෙන්නට ඕනේ. ඔන්න ඔය ඍජු බවයි මෘදු බවයි එකතු වෙන තැන, ඒ සමස්තය එකට කැටි වෙන තැන අපිට අපි පිළිබඳව, සසර පිළිබඳව, ලෝකයේ පිළිබඳව පොදුවේ අපි සෑම සිළු දෙනාම ඉන්නේ එකම සසර ප්‍රශ්නයක කියන එක අපිට වටහා ගන්නට හැකියාව ලැබෙනවා බුද්ධ වචනයට අනුකූලව. බුද්ධ වචනයට අනුකූලව අපි ගාව තියෙන මේ ප්‍රශ්නය, අපි ගාව තියෙන මේ අවුල අපි අවබෝධ කරගන්න යනකොට බුදුහාමුදුරුවෝ ඒක උපමා කරනවා ගිනි ගන්න ගෙදරකට. සින්දුවක් ඕගොල්ලෝ අහලා ඇති. කැණි මඩල පලාලා සුණු විසුණු කලා මැදුරක්. කැණි මඩල පලාලා අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනික් බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. මේ සංසාරයේ භවයෙන් භවයට මේ සංසාරයේ සකස් කරන වැඩපිළිවෙල, සසර ගමන සකස් කරන වැඩපිළිවෙල මම අවබෝධ කරලා කැණි මඩල බින්දා පංචස්කන්ධය නැමැති ඒ වැඩපිළිවෙල බිඳ හැරලා දැම්මා. ඒ ක්‍රියාවලිය, සාංශාරික ක්‍රියාවලිය බිඳ හැරලා දැම්මා. කැණි මඩල පලාලා සුණු විසුණු කලා මැදුරත් මේ සංසාරයේ නැමැති ගෙය හදන වැඩපිළිවෙලම විනාශ කරලා දැම්මා. යලි මැදුර තනාලා වෙහෙසුමක් තොපට නැත්තේ. සසර නැමැති වැඩපිළිවෙල බිඳ හැරලා සසරින් එතර වෙන ප්‍රතිපදාව දේශනා කළා කියන එකයි යලි මැදුර තනාලා වෙහෙසුමක් තොපට නැත්තේ. ඒ තථාගතයන් වහන්සේ තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන්ම කැප වෙලා උතුම් බුද්ධ රාජ්‍ය පහළ කරලා එතරින් එතර වෙන්න පරිසරය දැන් අපිට හදලා තියෙනවා. ඒ කියන්නේ ඔක අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ටොපිය හදන්න අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික සේරම එකතු කරලා ටොපියත් හදලා ඒ ටොපිය දැන් කටේ තියලා තියෙන්නේ. දැන් මේ කටේ තියලා තියෙන ටොපිය ගිල ගන්න බැරිවයි අපි මේ ලත වෙන්නේ. අපි අහනවා ප්‍රශ්න 1000ක්. බුදුහාමුදුරුවෝ කියනවා ගෙයි ගිනි ගන්නවා, ගෙයින් එළියට වරෙල්ලා. එහෙම කියනකොට අහනවා
ගෙයින් පිටත මීට හොඳද? වැසි වසීද? හුලං තදද? මේක බ්‍රහ්මසෝයක් වගේද? මේක ඉරමැදියම් වෙලාවක නිදහසේ නිකන් පාවි ඉන්නවා වගේද? මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් අහනකොට බුදුහාමුදුරුවන්ට මේ මිනිසුන්ගේ අසරණකම දැනිලම බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මේ වෙලාවේ උත්තර දීලා වැඩක් නැහැ කියලා. තථාගතයන් වහන්සේ නිහඬ වෙනවා. තථාගතයන් වහන්සේගෙන් මේ බුදුහාමුදුරුවන්ගෙන් පැවිදිලා හිටපු ශිෂ්‍ය පිරිසක් ඇවිල්ලා මේ ප්‍රශ්න ටික අහන්නේ. එහෙම අහනකොට උන්වහන්සේ නිහඬ වුණාම නැවත සවස් කාලයේදී උන්වහන්සේම කියනවා මං උපමාවකින් උඹලට මේ කතාව කියලා දෙන්නම් කියලා. මේ ගෙයක් උපමා කරලා තථාගතයන් වහන්සේ කරන ගේ දේශනාව. ගේ ඇතුලේ හිර වෙලා ඉන්න පිරිස ගෙයින් එළියට ගන්න හදනකොට, ගෙයින් එළියට එන්න දොර විවර කරලා දෙනකොට ඒගොල්ලෝ ඇතුලේ ඉඳලා අහනවා ප්‍රශ්න. ඕක ගියාට හරියයිද? ඇත්තටම නිවෙන්න පුළුවන්ද? එළිය හොඳයිද? එළිය සනීපද? අපිට කරදරයක් නැති වෙයිද? ඕන් ඔය වගේ තමයි ඒ අට්ටි අහපු ප්‍රශ්න ටික වගේ තමයි අදත් අපි නිවන ගැන කරන කතා ටික. එක්ක නිවන දැකලා කියලා රැවටිලා ඉන්නවා. එහෙම නැත්තම් දැන් මට නිවන් දකින්න ඕනේ කියලා අධික වීරයකට ගිහිලා සමහරවිට ප්‍රතිපදාව වරද්දගෙන ඉන්නවා. එහෙමත් නැත්තම් බොහෝ දෙනෙක් ඉන්නේ නිවන කියලා හිතාගෙන මේක නම් කවදාකවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඕක මේ බුද්ධ ශාසනයක නම් ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකට මහන්සි වෙලා වැඩක් නැහැ. ඕ වගේ අර ප්‍රාථමික චින්තන රටාවන් වල හැබැයි කාලයකට සැරයක් උත්සාහය, වීරිය, ඌමනාව තියෙන පිරිසක් ලෝකේ පහළ වෙනකොට ඒ පිරිස හොයනවා නෑ මේ ජීවිතයේ අර්ථය මොකක්ද? මේ අපි ගෙවන වැඩපිළිවෙලේ තේරුම මොකක්ද? අපි ගෙවාගෙන යන මේ ජීවිතයේ අර්ථය, ධර්මයේ හැඟීම මොකක්ද? ආන්න ඒක හොයනකොට ඒගොල්ලෝ පරේක්ෂණයක් කරනවා. ඒ පරේක්ෂණය තුළ ඒගොල්ලන්ට විවිධාකාර ශාස්ත්‍රුන් වහන්සේලා හම්බ වෙනවා. විවිධාකාර පිරිස හම්බ වෙනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේලා අසල ලෝකයේ විවිධාකාරයෙන් නිවීම ගැන කියන පිරිස ලෝකේ ඉන්නවා. පින්වතුනි, මගේ ජීවිතේ මම ඔබට අත්දැකීමක් කියන්නම්. මේ ධර්ම මාර්ගය පරේක්ෂණය කරන කාලයේදී, ධර්ම මාර්ගය විමර්ශනය කරන කාලේදී ධර්මයක් කියලා විමර්ශනය කළේ නැහැ. හැබැයි ජීවිතේ මට ප්‍රශ්න ටිකක් ආවා. මගේ ජීවිතේටත් අසහනය, මගේ ළඟ හිටපු කට්ටිය මාව දාලා යනකොට අම්මා තාත්තා සමහර ලාවට අම්මා තාත්තත් එක්ක ගෙවන ගනුදෙනුවේදී ඒගොල්ලන්ගේ පෞල් ජීවිතවල සිද්ධ වෙන සමහර ක්‍රියාකාරකම් දකිනකොට, ඒ වගේම තමයි ළඟම ඉන්න මිනිස්සු මැරිලා වැටෙනකොට මටත් ප්‍රශ්න ටිකක් ආවා. මං කවුද? මේ ඇත්තෝ කවුද? අපි කොහෙද යන්නේ? අපිට මොකද්ද මේ වෙන්නේ? මේ පරේක්ෂණය කරනකොට තමන්ගේ ජීවිතය ගැන මේ වෙන්නේ මොකක්ද කියන පරේක්ෂණය කරනකොට මට මුලින්ම හම්බුනේ අධිකාරම් මහත්තයාගේ සිතුවිලි කාණ්ඩගෙන පොට්ටික. මන් දන්නේ කට කොහෙන්ද ඒක හම්බුනේ කියන එක. මට මතක හිටියට අපේ ගමේ පුස්තකාලයෙන් තමයි මම මේ පොත් ටික කියෙව්වේ. ඒ අධිකාරම් මහත්තයා මේ ලංකාවේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක්, ශ්‍රේෂ්ඨතම ශ්‍රීමතාණන් කෙනෙක්. ඒ උත්තමයා, ඒ මහත්තයා ලියපු පොත් ටිකක් තිබ්බා සිතිවිලි කාණ්ඩ කියලා. ඒ සිතිවිලි කාණ්ඩ මුල් කරගත්ත ලිපි පෙළක් ගියා ඒ දවස්වල දිවයින පත්තරේ. ඕන් ඔය ලිපි පෙළත් එක්ක මම එතුමාගේ සිතිවිලි කාණ්ඩ කියන පොත් ටික කියවන්න ගත්තා. ඒ හරහා මම අඳුන ගන්නවා ක්‍රිෂ්ණමූර්තිතුමාව. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පොත්පත් කියවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ හරහා ඕෂෝතුමා කියලා මේ ලෝකයේ තුල විප්ලවීය අදහස් දාර්ශනිකව මේ හිත ගැන, ලෝකයේ ගැන, සමාජය ගැන දාර්ශනික කියවීමක් කියවපු පිරිසක් අපිට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිමත් එක්ක ඒගොල්ලන්ව අධ්‍යයනය කරනවා. අදටත් මම ක්‍රිෂ්ණමූර්තිතුමාගෙන් ගත්ත ගොඩාක් දේවල් තියෙනවා ජීවිතේට. ඕෂතුමාගෙන් ගත්ත ගොඩක් දේවල් තියෙනවා. ඒත් මම තාම ගරු කරනවා. හැබැයි ඒගොල්ල ගාව ඒගොල්ලෝ කියන දර්ශනය පරේක්ෂණය කරනකොට, කාලයක් පරේක්ෂණය කරනකොට තේරුණා මේගොල්ලෝ කියන්නේ හිතේ නිවීමක් ගැන. ඒ කියන්නේ මානසික නිවීමක් ගැන. මේගොල්ලෝ අපේ මනස නිවා ගන්න උදව් කරනවා. සිත නිවා ගන්න උදව් කරනවා. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ නැහැ. ඒ කියන්නේ සසරින්ම එතර වෙන නුවණ කියන කාරණාව. මෙන්න මේක මේගොල්ලෝ ගාව නෑ කියන එක ඒ පරේක්ෂණය තුලදීම ක්‍රමානුකූලව දැනෙන්න ගත්තා. ඊට පස්සේ තමයි ඒකත් එක්කම එහෙනම් මේක හරියටම කියපු කෙනා කවුද? මේ නිවීම ගැඹුරින් කියලා තියෙන කවුද? පුංචි කාලේ ඉඳලම මොනවා වුණත් ලැබිච්ච දායාදයක් තිබ්බේ තමයි බුදුහාමුදුරුවන්ගේ දායාදය. ධර්මය පුංචි කාලේ ඉඳලම කියවන්න අපිට අවස්ථාවක් හම්බුණා. ඒ වගේම තමයි පුංචි කාලේ ඉඳලම ධර්ම ඉගෙන ගන්න අපිට අවස්ථාවක් හම්බුණා. මම හොඳටම දන්න කාරණාවක් තමයි සිංහල බෞද්ධ පවුලක ඉපදුනා කියන අඩුමතරමේ පන්සිල් පද පහරි අපි සමාදන් වෙලා තියෙනවා. දැන් මේ ඇසුර, මේ බෞද්ධ සංස්කෘතික පරිසරයත් එක්ක ලැබිච්ච ඇසුරත් එක්ක තමයි ඊළඟට අපි පරේක්ෂණය කරන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද කියන එක. ඔන්න ඔතෙන්ට එනකොට තමයි ඇත්තටම මොකද ප්‍රශ්නෙට දැන් උත්තරෙත් නැහෙනේ.
එතකොට තමයි දැනෙන්න ගත්තේ අහං නජානාමි. මේ ප්‍රශ්නය සම්බන්ධව ඇත්තට මම දන්න දෙයක් නැහැ. මේක ගැන හරියටම දන්නව නම් දන්නේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ කියන හැඟීම පුංචි විශ්වාසයකින් තමයි මුලින්ම ආවේ. මේකට බුදුහාමුදුරන්ට නම් මේ ප්‍රශ්නේ වැරදිලා නැතුව ඇති කියන එක. අද කාට වැරදුනත් සසර නිවීම ගැන කියලා දෙන ප්‍රතිපදාව කාට වැරදුනත් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට නම් වැරදිලා නැති වෙන්න ඕනේ කියන අර්ථයෙන් තමයි මේ පරේෂණය කරන්න පටන් ගත්තේ. ඕන් ওই විදිහට අවුරුදු 10ක් 15ක් විතර පරේෂණය කරගෙන යනකොට තමයි මේ කියන පරේෂණයේ ගවේෂණය මේ පරේෂණය කරනකොට තමයි ක්‍රමානුකූලව ටිකෙන් ටික බුද්ධ වචනේ තියෙන ගැඹුර වැටහෙන්නට පටන් ගත්තේ. මං අද ඕගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ලා ක්‍රිෂ්ණමූර්තිගේ ධර්මයක් ඕගොල්ලන්ට කියන්නේ නැහැ. මං අද ඕගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ලා ඕෂුගේ ධර්මයක් කියන්නේ නැහැ. මං අද ඕගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ලා කියනවා නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු බුද්ධ වචනයක් විතරයි. ඒකට හේතුව තමයි හොඳ ආකාරවම දැනෙනවා ඒ බුද්ධ වචනේ ගැඹුර කියනවා නම් තව කෙනෙක්ට අනිවාර්යයෙන්ම බුද්ධ වචනේ අප කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු ප්‍රතිපදාවම පෙන්වන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව පෙන්නකොට සමහර තැන්වලදී අපි මේ ගමනේ මේ කියන මට්ටමට එනකොට සමහර තැන්වලදී අර දාර්ශනිකයන්ගෙන් අපිට ගන්න දේවල් තියෙනවා. ඒ දාර්ශනික කියවීම තුළ අපේ ජීවිතයට යමක් එකතු කරගන්න තියෙනවා. හැබැයි පින්වතුනි එතන නතර වෙන්න එපා. ඒ දාර්ශනික නිවීමට එහා ගියපු, ඒ කියන්නේ මනසේ නිවීමට එහා ගියපු සාංශාරික නිවීම කියන අර්ථය මතු කරගන්නට අපි ධර්මයේ සාකච්ඡා කරන්නට ඕනේ. ඒකෙදි හොඳට තෝරගන්න තථාගතයන් වහන්සේ දුක විග්‍රහ කරන ආකාර තුනකට මේක විග්‍රහ කරන්නේ සත්‍ය යමකේ යමක ප්‍රකරණේ සත්‍ය යමකේ ඒ සත්‍ය කතාවල තමයි මේක විග්‍රහ කරන්නේ. ඒකේ තථාගතයන් වහන්සේ දුක ප්‍රධාන ආකාර තුනකට කඩනවා. ඒ තමයි කායික දුක. ඕගොල්ලෝ අපි හැමෝටම දැනෙන කායික දුක්ඛය. ඒ වගේම තමයි මානසික දුක. මනසට දැනෙන අසහනය අපි කියන්නේ ડિප්‍රෙෂන්, ඊට පස්සේ ඇන්සයිටි, හොමෝ ඉංග්‍රීසි නම් වලින් කියන්නේ මානසික විෂාදය, ඊට පස්සේ මානසික අසහනය. ඒ වගේ අර මනසට දැනෙන විවිධාකාර මානසික දුක්ඛ දෝමනස්යන්. අපි ඔකට ධර්මයේ වචන වලින් කියනකොට කියනවා කායික දුක්ඛය සහ මානසිකව දකින දෝමනස්ස ස්වභාවය. කායට දුක්ඛ, මනසට දෝමනස්ස. දුක්ඛ දෝමනස්ස. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ ධර්මයේ වචන ටිකක් තියෙනවා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියලා. ආන්ගේ දුක්ඛ කියන තැන තමයි මේ වචන ටිකේ දුක්ඛ කියන තැන තමයි කායික දුක්ඛය විග්‍රහ කරන්නේ. දෝමනස්ස කියන තැන තමයි මානසික දුක්ඛය විග්‍රහ කරන්නේ. හැබැයි දුක්ඛ දෝමනස්සය අයිති වෙන්නේ සසර දුකටම තමයි. එතකොට සසර දුක කියන එක විවරණය වෙනකොට තමයි අපිට මේ සසරේ තියෙන සමස්තය, කියන්නේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය, උපායාසය කියන සමස්ත ධර්මතා ටික සමස්තය විවරණය වෙලා එන්නේ. ඒ සමස්තය මේ සමස්ත විවරණතාවයට ගන්න නම්, මේ සමස්තය විවරණය කරගන්න නම් අපි බොහොම පැහැදිලිව අපි පිළිබඳව පරේක්ෂණයක් කළ යුතුයි. අපි යන මේ ගමන පිළිබඳ පරේක්ෂණයක් කළ යුතුයි. ඉපදෙමින් මැරෙමින් යන මේ සාංශාරික ගමනේ තියෙන ඇත්ත මොකක්ද කියන එක අපි පරේක්ෂණය කළ යුතුයි. ඒ පරේක්ෂණය කරන්න යන ගමනේදී මෙන්න මේ කතාව ඊටාම වටිනවා. තථාගතයන් වහන්සේගේ කාලෙ වෙච්ච මේ සිද්ධිය බ්‍රෝටෝල් බෙෂ් මහත්තයා ලියපු මේ නිසඳස, කාලෝ පොන්සේකා මහත්තයා සිංහලට පරිවර්තනය කරපු මේ නිසඳස මම ආයි කියවනවා. ඒ අර්ථය හොඳට බලන්න. මේක ඇහෙන තරමටම මේ හැඟීම ඔබට දැනෙනවාද කියලා බලන්න. ඒ දැනෙන තැනින් ඔබත් මේ පරේක්ෂණය පටන් ගන්න. මගේ ජීවිතේ මට දැනෙච්ච එක කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ අපි කතාවක් කියනවා ආනන්දයෙන් ප්‍රඥාවට කියලා. කලාව, සාහිත්‍ය ආදී විෂයන් ඉගෙන ගන්නකොට මේ සාහිත්‍ය, කලාව ආදී විෂයන් වලින් තමයි මිනිස්සෙක්ගේ සංවේදීතාවය හදන්නේ. සංවේදීතාවයක් නැති කෙනෙක්ට ඇත්තටම ධර්මයක් අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. මේක මම තේරෙන්න පුංචි කතාවක් කියන්නම්. අපේ බෝධිසත්වයන් වහන්සේ බුදු වෙන්න පෙර ගිහි අවදියේදී, තරුණ අවදියේදී ඔය තථාගතයන් වහන්සේ ගැන කියවනකොට උන්වහන්සේගේ ජීවිත කතාව කියනකොට හම්බ වෙනවා උන්වහන්සේ සූසැට කලාවෙම කෙළපැමිණිච්ච කෙනෙක් කියලා. සූසැට කලාව කිව්වහම මෙතන තියෙනවා සංගීත ශාස්ත්‍රය, චිත්‍ර ශාස්ත්‍රය, නාට්‍ය ශාස්ත්‍රය, ඒ වගේ විවිධාකාර විෂය ශාස්ත්‍ර. අදටත් ඔය ඉන්දියාවට ගියාම ලංකාවෙත් අතීත කතාවේ අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. මේ සූසැට කලාව කියන එකෙන්, සූසැට කලාවෙන් ඔදවත් වෙච්ච, තෙදවත් වෙච්ච පිරිසක්. ඒ සූසැට කලාව තුල තියෙන සංගීත ශාස්ත්‍රය, චිත්‍ර ශාස්ත්‍රය ආදී විෂයන් වල, ඒ සාහිත්‍යාත්මක විෂයන් වල කෙල පැමිණිච්ච උත්මයෙක් තමයි බෝධිසත්වයන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ හොඳ රසවින්දනයක් තිබිලා තියෙනවා. හොඳ සාහිත්‍යාත්මක ඇහැක් තිබිලා තිනවා. තථාගතයන් වහන්සේ බෝධිසත්වවතිය ඇඳපු චිත්‍ර, උන්වහන්සේ කරපු තනු නිර්මාණ,
ඒ සූසට කලාවන් ඉගෙන ගන්න කාලේ ඊටාම තීව්‍ර රසවින්දන හැකියාවක් උන්වහන්සේට තිබිලා තියෙනවා. ඒ රසවින්දන හැකියාව, සාහිත්‍යාත්මක හැකියාව, ඒ තිබිච්ච හැකියාව නිසාම, ඒ තිබිච්ච මහා හැකියාව නිසාම තමයි උන්වහන්සේට මේ සමාජය තුල, මේ පරිසරය තුල අර සතර පෙර නිමිති දකින්නවා කියන තැන. ඒ කියන්නේ මිනිස්සු මැරිලා වැටෙනකොට, මිනිස්සු ලෙඩ වෙලා ඇඳන් උඩ වැතිරිලා ඉන්නකොට ලෝකේ අර සාධාරණ අසාධාරණ ලෝක, දැන් දද, කුෂ්ඨ, සමහර රෝග තියෙනවා බොහොම අඩුවෙන් වැළඳෙන්නේ මිනිස්සුන්ට. හැබැයි ඒක වැළඳුනොත් එimhe සමහරට මුළු ජීවිත කාලෙම විඳවන්න වෙනවා. ඔයගොල්ලෝ සමහරට දැකලා තියෙනවා නම් ඔය රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසෙට ගියා නම් එතන ඉන්නවා අර සමහර මුළු ශරීරෙම පණ නැතුව බෙල්ලෙන් උඩ විතරයි. සමහරට ඒ මිනිස්සුන්ට කතා කරගන්න බෑ. මෙහෙම කී කටින් කතා කරන්නේ. දාන කෑම ටික දාන සමහරට බටවලින්. මුළු ශරීරෙම පණ නැහැ. දැන් මේ වගේ සිද්ධියක් දැක්කහම අනේ සසරක හැටි කියලා හිතන තැනම අපිට දැනෙන්න ඕනේ මේකේ තියෙන භයානකකම. ඊළඟ අධ්‍යාපනයේ මමත් මේ වගේ තැනකටපත් වෙන්න පුළුවන් කියන එක. දැන් මේව දැනෙනවා නම්, ඒව දැනෙන නම් බොහොම පැහැදිලිව සංවේදී මානසිකත්වයක් තියෙන්න ඕනේ. මේ සංවේදී මානසිකත්වයේ බෝධිසත්වයන් වහන්සේට ඉතාම උත්කෘෂ්ටව තිබ්බා. එතකොට අපිත් යන්නේ රහත් බෝධියට නම් අපි ගාවත් ඔය කියන සංවේදී මානසිකත්වයේ තියෙන්නට ඕනේ. මොකටද? මේ සසර තියෙන භයානකම දැනෙන්නට. මේක දැනෙන තරමටම තමයි මේ ප්‍රශ්නය ගැන අපි හොයන්නේ. මේ ප්‍රශ්නය අපි විමසන්නේ. එතකන් අපි කරන්නේ එක එක ලෝකයේ තියෙන විචූර්ණ කර පිස්සු විකාර කර වටේ දුවන එක තමයි කරන්නේ. හරියට නකුට අල්ලගත්ත බල්ලා වගේ එක තැන කැරකි ඉන්නවා. මෙන්න මේ එක තැන කැරකි ඉන්නකොට තමයි අපි අර වගේ කතා අහන්නේ. ගින්නේ මේ ගින්න ගිනි ගන්නවා. මේ ගේ ගිනි ගන්නවා තමයි. හැබැයි එළිය හොඳයිද? එළිය සනීපයිද? එළිය කරදරයක් නැද්ද? නිදහසේ ඉන්න පුළුවන්ද? ඕවගේ ප්‍රශ්න රාශියක් අර ගිනි අරගන්න ගෙට වෙලා ඉන්න මිනිස්සයාට දොර ඇරලා වරෙන් එළියට කිව්වහම ඒක ගින්නේ ඉඳගෙන ප්‍රශ්න අහනවා වගේ අපිටත් කිව්වහම නිවන් දකින්න කියලා. සසරින් එතර වෙන්න ගියාම අපිත් අර වගේ ප්‍රශ්න කර ඉන්නවා. නිවන කියන එක හොඳයිද? නිවන් දැක්කහම මොකද වෙන්නේ? නිවන් දැක්කහම මේ ප්‍රශ්න සේරම විසඳෙනවද? ඕවගේ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් අහා ඉන්නවා. ඇයි? ඒත් අසරණකමම තමයි. ඒත් නොදන්නාකමම තමයි. ඒත් තියෙන අපි ගාව තියෙන ගොංකමම තමයි. දැන් මේ ගොංකම ගෙවෙන ප්‍රතිපදාවක් අපි ගාව තියෙන්නට ඕනේ. මේ ගොංකමින් එතර වෙන ප්‍රතිපදාවක් අපි ගාව තියෙන්නට ඕනේ. මේ ගොංකමින් නිදහස් වෙන ප්‍රතිපදාවක් අපි ගාවට තියෙන්නට ඕනේ. ආන්ගේ ප්‍රතිපදාව හොයාගන්න යනකොට තථාගතයන් වහන්සේ පෙන්නපු බුද්ධ වචනය හොඳට සිහියෙන් විමර්ශනය කරන්නට, ඒක ඉගෙන ගන්නට ඕනේ. ඒක අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ වගේම තමයි බුද්ධ වචනයේ වචන අමතක වේවා, අදහස වැටහෙවා. මේ වචනයකට සීමා වෙන වැඩපිළිවෙලක් නෙමෙයි තථාගත ශාසනය කියන්නේ. අදහස ප්‍රතිවේද කරන ශාසනයක්. අදහස අවබෝධ කරගන්න වැඩපිළිවෙලක්. මේක ඕගලන්ට තේරෙන උපමාවකින්ම උදාහරණයකින් කියන්නම්. ලෝකයේ තියෙනවා අපේ විශේෂයෙන්ම සිංහල ජන විහාරයේ අපේ මිනිස්සු පාවිච්චි කරනවා මේ ප්‍රස්තාව පිරුළු කියලා එකක්. මේක අදහස කියලා දෙන්නයි මේ කියන්නේ, වචන අමතක වේවා අදහස වැටහෙවා කියන තැන තියෙන අර්ථය කියලා දෙන්නයි මේ හදන්නේ උපමාවකින්. ප්‍රස්තා පිරුළු කිව්වහම ඒකේ තියෙන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා කළුව මාරපන් ගියා වගේ. වක්කඩේ හකුරු හැංගුවා වගේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. දැන් මේක කියනකොට ඒකේ කියන්නේ දැන් ඉඟුරු දීලා මිරිස් ගත්තා කියන තැන කියන අර්ථයක් තියෙනවා. එතන හැඟීමක් තියෙනවා. වක්කඩේ හකුරු හැංගුවා වාගේ කිව්වහම එතන අර්ථයක් තියෙනවා. අර්ථය තමයි නිෂ්ප්‍රයෝජන දෙයක් කළා කියන එක. ඒක තමයි එතන තියෙන අදහස. දැන් වක්කඩේ හකුරු හැංගුවා කියන කතාව කියලා දීලා එක ගමක මිනිස්සෙක්ට හකුරු මුලක් දෙනවා මේක හංගපන් කියලා. මේක අරන් ගිහලා මේ මිනිහා වක්කඩක හංගනවා. වක්කඩ කියලා කියන්නේ දරුවන්ටත් දැනගන්න කියන්නේ කුඹුරු වල වතුර ගලාගෙන යන වතුර ගලාගෙන යන ඇලපාර, දොළපාර. මෙන්න මේ වක්කඩක මේ වතුර ගලාගෙන යන පුංචි දොළපාරක ගිහලා මේ හකුරු මුල හංගනවා. උදේ හංගලා එනවා, හවස යනවා හකුරු ටික අරන් එන්න. අරයි යනකොට මොකද වෙන්නේ? කොලෙත් නැහැ. හකුරු ටික දිහ වෙලා ගිහිල්ලා. ඉතින් මේ වෙච්ච මේ ගැමියෙක්ට වෙච්ච මේ සිද්ධිය මුල් කරගෙන ජන විහාරයට ආවා වක්කඩේ හකුරු හැංගුවා වාගේ කියලා. දැන් මේ කතාවේ ඇතුලේ තියෙන්නේ නිෂ්ප්‍රයෝජන දෙයක් කළා කියන එක. කියන්නේ වැඩක් නැති වැඩක් කළා කියන එක. තේරුමක් නැති දෙයක් කළා කියන එක. හරියට දෙයක් කරේ නැහැ කියන එක. ඒ අර්ථය හරියට තේරුම් අරගන්න නැතුව කටයුතු කළා කියන එකයි වක්කඩේ හකුරු හැංගුවා කියලා කියන්නේ. එතකොට ඒ අදහස අවබෝධ වෙච්ච කෙනාට ඒ කතාව තුලින් ඒ අදහස අවබෝධ වුණාම ආයි අමුතුවෙන් වක්කඩ ගැන කියලා දෙන්න ඕනේ නැහැ. හකුරු ගැන කියලා දෙන්න ඕනේ නැහැ.
වක්කඩේ හකුරු හැංගුවා කියන කතාව කියලා අමුතුවෙන් ආයි වක්කඩක් හකුරු ගැන කියලා දෙන්න ඕනේ අදහස තේරිලා නම්. ආන්න ඒ වගේ තමයි තථාගත බුද්ධ වචනය හරියට අවබෝධ වුණොත් ඒ අවබෝධ වෙච්ච කෙනාට ආයි අමුතුවෙන් වචන කියලා දෙන්න ඕනේ ඕනම වචනයකින්. දැන් ඉස්සර මට මතකයි ධර්ම සාකච්ඡා කරන්න ගියාම අපි එක්තරා දවසක සාකච්ඡාවක් කරන්න ගියාම එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියපු කතාවක් තමයි පුතේ මේ කතාව තේරලා තියෙනවා නම් මේ අර්ථය හරියට වැටහිලා තියෙනවා නම් අඹුඩ ලේන්සුවක් දුන්නත් බණ කියන්න පුළුවන් වෙන්න ඕනි කියලා. අඹුඩ ලේන්සුවක් ගෙනල්ලා දුන්නත් මේ අඹුඩ ලේන්සුවෙන් අපිට මට ධර්මයක් කියලා දෙන්න කියලා කිව්වොත් පුළුවන් වෙන්න ඕනි කිව්වා. අනුශාසනාවක් කරනවා නම් මේ කතාව හරියට කියලා දෙන්න. එතන ඒ ලොකු අර්ථයක් ඒ කිව්වේ. ඒ කියන්නේ අපිට ශාසනය හරියට ප්‍රතිවේද වෙලා තියෙනවා නම් ඒ ශාසනයේ ගැඹුර අවබෝධ වෙලා තියෙනවා නම් ජීවිත අත්දැකීම තුලින්ම ඒ අදහස මතු කරලා දෙන්න හැකියාවක් තියෙනට ඕනේ කියන එකයි ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ. එතකොට ඒකෙදි හොඳට තෝරගන්න පින්වතුනි ධර්මයේ සාකච්ඡා කරනවා කියන්නේ වචන පද ටිකක් හරියට තියාගෙන ඉන්න එකක් නෙමෙයි. වචන අමතක වේවා අදහස වැටහෙවා. එතකොට දැන් මේ නිසදස කියනකොට මේකේ මහා අර්ථයක් මහා අදහසක් තියෙනවා. මේ අදහස කොච්චර තීව්‍රද කියන එක අපිට දැනෙන්නට නම් අපි මේක හොඳට විමසන්නට ඕනේ. ඒක විමසනකොට ඒක විමසන්න හොඳ සංවේදීතාවයක් තියෙනුනේ. මේ කියන උදාහරණ කතාවේ අදහස තෝරගන්න. මේ උදාහරණ කතාවේ අදහස තෝරගන්න නම් අපිට බොහොම පැහැදිලිව හොඳ සහකම්පිත මනසක් තියෙන්නට ඕනේ. ඒ සහකම්පණය ඇති කරගන්න පුළුවන් කාල පරිසරයකයි අපි දැන් මේ ජීවත් වෙන්නේ. අපේ ඉස්සරහා මිනිස්සු මැරලා වැටෙනවා. එන්න මිනිස්යන්ගේ දවසින් දවස මනුෂ්‍ය මරණ සංඛ්‍යාව ඉහළ යමින් තියෙනවා. දවසින් දවස මිනිස්සුන්ගේ තියෙන ජීවන රටාව අපහසු වෙමින් තියෙනවා. මිනිස්සු විසින්ම සංකීර්ණ කරගත ජීවන පරිසරයක් තුල මිනිස්සු විසින්ම සංකීර්ණ කරගත ජීවන රටාවක් තුල දැන් මිනිස්සු පුදුමාකාර විදිහට අසරණ වෙලා ඉන්නවා. ඒ අසරණකම කොච්චරද කියලා කියනවනම් පාරවල් ගානේ මිනිස්සු බෙහෙත් විද ගන්න පෝලිම්බල ඒ තරම් මරණයට බයයි. ජීවිතය රැක ගන්නට තියෙන බය නිසාම. දැන් මේ ඇයි මේ වෙලා තියෙන්නේ මෙහෙම? මේ සංසාරේ තියෙන කෑදරකම නිසා නෙමෙයිද මේ? සංසාරේ තියෙන ගැටලුව අපි හොයන්නේ නැතිකම නිසා නේද මේ? මේ සසරේ තියෙන ප්‍රශ්නේ අවබෝධ කරගන්න රත්තරන් ගොඩක් වගේ මහා සද්ධර්මයක් අපේ උරුම කරගෙන ඉන්න જાතියක් හැබැයි හිඟන්නෝ ටිකක් බවට අදපත් වෙලා තියෙනවා. දාර්ශනිකවත් හිඟන්නෝ ආර්ථිකවත් හිඟන්නෝ සත්‍ය අවබෝධය පැතුනොත් අද අපි හිඟන જાතියක් බවට පත් වෙලා තියෙනවා. මේ හිඟන කමින් නිදහස් වෙලා මේ වහල් කමින් නිදහස් වෙලා නිවහල් අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නට නම් අපි ධර්මයේ තුල සුපෝෂණය විය යුතුයි. ධර්මයේ තුල ඍජුපටිපන්න විය යුතුයි. ධර්මයේ තුල සුපටිපන්න විය යුතුයි. ධර්මයේ තුල සාමීචිපටිපන්න විය යුතුයි. එහෙනම් ඒ සංඝ ගුණය පැවිද්දන්ට විතරක් නෙමේ සංඝ ගුණය දිනු කරන්න තියෙන්නේ. භික්ෂු වේවා, භික්ෂුණී වේවා, උපාසක වේවා, උපාසිකා වේවා සිව්වණක් පිරිස ගාව ඔය කියන සංඝ ගුණය දිනු වෙන්නට ඕනේ. ඒකට අනුත්තර පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් වෙන්නට අපි මහන්සි වෙන්න ඕනේ. එහෙනම් ඒ උදෙසා අපි ආත්ම සංන්‍යාර්ථ සරණාගමණයෙන්, තත්පරායනතා සරණාගමණයෙන්, ප්‍රණිපාත සරණාගමණයෙන්, ඒ වගේම ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් යුක්තව තෙරුවන පිළිසරණ කරගන්නට මහන්සි වෙන්නට ඕනේ. ආන්ගේ අර්ථයෙන් ඒ හැඟීමෙන් යුක්තව අද අපි සාකච්ඡා කරන්නට යෙදෙමු. තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නට යෙදුණු බොහෝම වටිනා කියන ධර්මයක්. ඒ ධර්මයේ සාකච්ඡා කරන්නට මත්තෙන් නැවත වතාවක් මම මේ නිසඳස කියවන්නට කල්පනා කළා. ඒ නිසඳස මම ආයි ඕගොල්ලන්ට කියවන්නේ මේ අද දේශනා කරන සූත්‍ර ධර්මයේ විවරණය කරන්න මෙතනින් මට ලොකු අර්ථයක් මතු කරගන්න පුළුවන් කමක් තියෙන නිසා. තණ්හාවේ දෝෂේ දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මඟ මේයයි පෙන්වා දුන්සේක. එක්බිති දවසක් ගෝලයෝ පිරිසක් ඇසුෝය හිමිගෙන් එක්තරා පැනයක්. තණ්හාව හල විගස සැනකින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබඳුදැයි කියනු මැන. එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත. බඹලොවට පිවිසීම වාගේද නිවන්සුව. ඉරමුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් සිටින්නා වාගේද ඔබ කියන ඔය නිවන. පැහැපත්ද පියකරුද නොයසේ නම් එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති දෙයක් දෝ ස්වාමීනි. මේ ඇසූ හිමිසඳ හෝරා ගණනක් වැඩහිඳ නිසලව කීවේ මෙලෙසය ඔබ ඇසූ පැනයට පිළිතුරු නැත මට. එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝරුක් සෙවනේ වැඩ සිටි සමිදා පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු එහි සිටි සෙසු දන සැම අමතාලා දෙසූහ මේ සුළු කතාව උපමා. දවසක් මම ගෙයක් දුටිමි
එය ගින්නට හසුව තිබිනි. රත් පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි. එහි තුල මම දනන් දුටිමි. දොර හැර ඔවුනට හඬගා පිටවන්නේයි මම කීවෙමි. එහෙත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙන්වුවේ නැත. එක් අයෙකුගේ රැවුල පවා පිලිස්සෙද්දී ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද වැසි වසීද සුළඟ තදද දැවෙන නිවෙස දමා ගොසින් ඉන්න ගෙයක් තියනවාද මෙවැනි ප්‍රශ්න රාශියක්ය. මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් වුණෙමි නිහඬ. මට සිතුනා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්තන්නේ ගින්නෙන් නැසුනාම කියා. සත්තකින්ම ප්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයෑවි නම් ඒ දනහට සරණ යන්න බණක් නැතිය මට කියන්න. එලෙසයි අප හිමි ගෝතම පිළිතුරු දුන්නේ පෙර කල. එතකොට දැන් මේ කියපු නිසඳස, මේ අදහස අපි දැන් විවරණය කරගමු. තණ්හාවේ දෝෂය අපි හොයමු. තණ්හාවේ තියෙන ගැඹුර අවබෝධ කරගන්නට, තණ්හාවේ තියෙන ගැටලුව විවරණය කරගන්නට අපි සාකච්ඡා කරමු. මේක විදර්ශනා ප්‍රඥාවක්. ලෝකයේ තුල අපිට තේරෙන තණ්හාවක් තියෙනවා. ඒ තේරෙන තණ්හාව තමයි අපි බොහෝ වෙලාවට කියන්නේ මන් නම් මේ කිසි දෙයකට බැඳිලා නැහැ නේ. අපි එහෙම කියනවා. සමාජය තුල ජීවත් වෙනකොට මිනිස්සු ගොඩාක් වෙලාවට කියන කතාවක් තමයි මන් නම් හාමුදුරනේ අතෑරලා ඉන්නේ. මම මේ කිසිම දෙයකට බැඳිලා නැහැ නේ. මොකද ඉතින් මේවට බැඳිලා වැඩක් නැහැ නේ. ඔහොම කියන කට්ටිය ඉන්නවා. ඒ ඇයි ඒ? ඒක වෙන්නේ ලෝකයේ තුල ජීවත් වෙනකොට මානසික නිවීම කියන තැනින්, මනසේ නිවීම අපි කියන තැනින් අපි තණ්හාව අතහරින එකක් තියෙනවා. අද බොහෝ දෙනෙක් අහන අර්ථයක් තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවේ දෙන අස්සාදාදීනව නිස්සරණ කියලා විවරණයක්. මේ අස්සාදාදීනව නිස්සරණ කියන විවරණය මතු පිටින් අල්ලගත්තාම කියන කතාවක් තමයි මේ දේවල් සම්බන්ධව මම හිතේ හදාගන්න එක තමයි ආශ්වාදය. මෙන්න මේ ආශ්වාදය අයින් කළා දැම්මනම් හරි. මේවා ගැන ආශ්වාද හදාගෙන වැඩක් නැහැ. මොකද මේවා ආශ්වාදයෙන් ශූන්‍යයි. මේවා ඇති හරයක් නැහැ කියන එක. ඒ විදිහට බොහෝම මතු පිටකින් අපිට දහමක් කතා කරන්නට පුළුවන්. ඒක ඇවිල්ලා බෝධිසත්ව දහමක්. ඒ කියන්නේ කෙනෙක්ට තමන්ගේ මානසිකව තියෙන අර මහා වේගය අඩු කරගන්නට උපකාර වෙන ධර්මයක්. එතන පාවිච්චි කළා අපි ඊට ගැඹුරට යන්න ඕනේ තථාගත ධර්මයේ ගැඹුර සාකච්ඡා කරන්න. මොකද බුදුහාමුදුරුවෝත් එදා ලෝකෙ තිබිච්ච වචන වලින්ම තමයි ධර්මයේ විවරණය කළේ. එතකොට එදා තිබිච්ච ප්‍රධාන වචන ටිකක් තමයි අස්සාදාදීනව නිස්සරණ. ඒක ඒ කාලේ බුද්ධ කෝලහලයේ මතුවෙන කාලයේදී මිනිස්සු අතර ඇතිවෙච්ච කාරණාවක්. දැන් ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා ගිරාජ්‍ය සමාජය බල හිටපු කෝලිය උපතිස්ස දෙන්න. ඒ දෙන්නට ඒ නාට්‍යවල ආස්වාද නැහැ කියලා තේරලා තමයි පැවිදි වෙන්නේ. ධර්මය හොයාගෙන ඉන්නේ. එතකොට ධර්මය අවබෝධ කරගන්නකොට ඒගොල්ලන්ට තේරිච්ච ආස්වාදාදීනව නිස්සරණයක් තිබ්බා. ධර්මය අවබෝධ වෙනකොටත් ඒගොල්ලන්ට අස්සාදාදීනව නිස්සරණ අවබෝධ වුණා. ඒ අවබෝධ වුණ අස්සාදාදීන නිස්සරණ අර නාට්‍යයේ ආස්වාද නැහැ කියලා තේරිච්ච මට්ටම නෙමෙයි. මේ කාමය කියන්නේ හිතේ හදාගන්න සංකල්පයක්. ඒ සංකල්පය අයින් කළා නම් වැඩේ හරි. කියලා හිත නිවාගෙන ඒක ඒ හිත නිවුනෙම නිවිල තමයි ඒගොල්ලෝ පරිශ්‍රණය කරන්නේ. සංජය ගාව ගිහිල්ලා ඉගෙන ගන්න. එතකොට ගිරාජ සමාජය බලපු කෝලිය උපදේශ දෙනට එනට අස්සාදාදීනව නිස්සරණ ඉදා තේරිලා තිබිච්ච නිසා තමයි ගිහිගේ අතෑරලා පැවිදි වෙන්නේ. තාපසචර්යාවෙන්. ඒ වගේම තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේටත් අස්සාදාදීනව නිස්සරණ තේරෙනවා. ඒක තේරලා තමයි පැවිදි වෙන්නේ. ආශ්වාදය විඳිනවා, ආදීනවේ දකින්නවා, වෙහෙස දකින්නවා, නිස්සරණය කරනවා. මේකෙන් අතහැරලා යන්න ඕනි කියලා මේ ගිහිවත පවා අතාරිනවා. හැබැයි එහෙම පැවිදි වෙලා බුදුහාමුදුරුව සම්මුඛ වෙනකොට තථාගත බුද්ධ වචනය විවරණය කරගන්නකොට ඒ අස්සාදයම, ඒ ආදීනවයම, ඒ නිස්සරණයම ඊට වැඩිය ගැඹුරින් අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ හැම වචන පදයකම තියෙන අසීමිත අර්ථය, ඒ හැඟීම, අදහස වැටහෙන්න පටන් ගන්නවා. සීමා කරන්න බැරි අර්ථ විවරණ රාශියක් ඒ තුලින් මතුවලා එන්න පටන් ගන්නවා. මෙන්න මේ විවරණය තමයි සද්ධා ඉන්ද්‍රිය, වීරේන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මේ ශාසනය උගන්වන බෝධිපාක්ෂික ධර්මත් එක්ක විග්‍රහ කරන්නේ. දැන් මේ විවරණය මතු කරගන්න, මේ කාරණාව විවරණය කරගන්න, මේ හැඟීම මතු කරගන්න අපි බොහොම පැහැදිලිව උත්සාහවන්ත වෙනවා නම් අපිට තේරෙන ආස්වාද ආදීනව නිස්සරණ කියන මට්ටමින් තව ගැඹුරට යන්නට ඕනේ. තථාගතයන් වහන්සේ පෙන්වන ආස්වාද ආදීන නිස්සරණ වල තියෙන ගැඹුර හොයන්න. ඒ ආස්වාද ආදීනව නිස්සරණ විග්‍රහ කරන්න යනකොට උන්වහන්සේ පෙන්වන්නේ මේ සමස්තයම ආස්වාදයක් කියන එක. ඒක තමයි ආශ්‍රව ධර්මයේ කියන්නේ. කාමාසව, ditthyaසව, භවආසව, අවිද්‍යාසව. මේ සමස්තය ආස්වාදයක් කියලා විග්‍රහ කරනවා, ආස්වාදයක් කියලා විග්‍රහ කරනවා. ආස්වාදය කියන වචනෙට තියෙන ලස්සනම අර්ථය තමයි ආශ්‍රවය. ආශ්‍රවය, ආසාව, ඇසුරු කිරීම.
ඇසුර කියන එක. එතකොට මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින හැම ෂණයකම ආශ්‍රව ක්‍රියාත්මකයි. දිට්ඨි ආසව, කාමාසව, භවආසව, අවිද්‍යාසව. මේ ආශ්‍රව ධර්මයන්ගේ ඇත්ත, යථාර්ථය, ඇත්ත ඇතිසැටියෙන් දකින්නට තමයි අපි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. සද්ධර්මය සාකච්ඡා කරන්නේ. සද්ධර්මයේ ගැඹුරව විවරණය කරගන්න මහන්සි වෙන්නේ. දැන් මේක විවරණය කරගන්න යනකොට ලෝකයේ තියෙන ලොකුම ආස්වාදය තමයි, සත්‍යගාව තියෙන ප්‍රධානම ආස්වාදය තමයි නොදන්නාකමට තියෙන කැමැත්ත. කොච්චර කොහොම කිව්වත් අපි මේ සංසාරය ගැන නොදැන ඉන්න එක, කියන්නේ මේ සසරේ තියෙන ඇත්ත දැනගන්නේ නැතිව ඉන්න එකට අපි හරි කැමතියි. ඒ කියන්නේ සසරේ ඇත්ත නොදැන ඉන්න. ඒ කියන්නේ ඒක තමයි අර අපි ප්‍රශ්න අහන්නේ. නිවන් දැක්කහම මොනවා වෙයිද දන්නේ නැහැ. ඔය සමහරු කියන කතාවක් තමයි, හාමුදුරනේ දැන් නම් ඉතින් මං ගෙදර සෝවාන් වෙලා ඉන්නේ. ගෙදර රහත් වෙයිද දන්නේ නැහැ. ඒක නිසා ගෙදර රහත් වෙන්න කලින් ඉක්මනට මහාන වෙන්න ඕනේ. මොකද මහාන වුණාම රහත් වුණාට ප්‍රශ්නයක් නැහැනේ. මහාන වෙලා පැවිද්ද ඉන්න පුළුවන් එතකොට. දැන් මේ සංසාරේ ඉන්න තියෙන කැමැත්ත, මේ සසරේ රැඳෙන්න තියෙන කැමැත්ත, මේ සසරේ රැඳෙන්න තියෙන කැමැත්ත නිසාම කොච්චර තීව්‍රව ඒක එදිලා තියෙනවද කියලා කියනවා නම්, බුදුහාමුදුරන්ගේ ධර්මයේ පවා නැට්ටෙන් අල්ලගෙන අද වෙනකොට අපි තාම අසරණ තැනක ඉන්නේ. මේ අසරණකම තේරුම් ගන්නට, මේ අසරණකම විවරණය කරගන්න, මේ අසරණකම මතු කරගන්න අපි මහන්සි වෙනවා නම්, අපි බොහොම පැහැදිලිව බුද්ධ වචනය කෙරෙහි හොඳ සද්ධාවකින්, බුද්ධ වචනය කෙරෙහි හොඳ ගෞරවයකින් ඒ බුද්ධ වචනේ තියෙන ගැඹුර විමර්ශනය කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ හදවතින්ම අපි ඒ විමර්ශනය කරන්න ඕනේ. ඒක කරනකොට මට දැන් තේරලා තියෙන ධර්මයේ නෙමෙයි ඇත්ත. බුදුහාමුදුරුවෝ කියපු ධර්මය ඊට වැඩිය ගැඹුරුයි. ඒ කියන්නේ මම දරාගෙන ඉන්න ධර්මය හරි කියලා නතර වෙන්න හොඳ නෑ කොතනකවත්. මම දරාගෙන ඉන්න ධර්මය හැමතිස්සම වැරදි. බුදුහාමුදුරුවෝ කියපු එකයි හරි කියලා හැමතිස්සම සද්ධාව පිහිටවන්න බුද්ධ වචනේට. නැත්තම් වෙන වේඩේ තමයි හැමතිස්සම මම දරාගෙන ඉන්න ධර්මය හරි, මම හිතන ධර්මය හරි, මට තේරෙන ධර්මය හරි කියලා එතන අපි නතර වෙනවා. ඒ වෙන්නේ ආයි අවිද්‍යා ආසවේ නිසාමයි ඒක වෙන්නේ. අවිද්‍යා ආසවේ වෙන්නේ, ඔක ශාසනය පෙන්නනවා මේ කාරණාව. ඒ කියන්නේ නොදන්නාකම කොච්චර තීව්‍රද කියලා කියනවා නම්, නොදන්නාකම තියෙනවා කියන එක දන්නේ නැතිකමමයි. නොදන්නාකම තියෙනවා කියලා එක දැනෙන එක කියලා වෙන එකක් නෙමෙයි. ඒක කලින් හිතලා ප්ලෑන් කරලා වෙන එකක් නෙමෙයි. ඒක වෙන්නේ ප්‍රතිපදාව තුළ. අපි නොදන්නාකම අවබෝධ කරගෙන කොච්චර නිහතමානී වෙනවද කියන කාරණාවත් එක්ක. කොච්චර සද්ධාව මුල් කරගෙන ඒක අවබෝධ කරගන්න මහන්සි වෙනවද? මොකද ශාස්ත්‍රීය බුද්ධ වචනේට සද්ධාාවක් නැතුව මේක කරන්න බෑ. අද ලෝකයේ ප්‍රඥාව කියලා හිතාගෙන ඉන්නේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ දැනුමත් එක්ක කතා කරන ප්‍රඥාව. ඒ කියන්නේ ලෝකයේ තියෙන විවිධාකාර දැනුම් පද්ධතිත් එක්ක කතා කරන ප්‍රඥාව. ඒ ප්‍රඥාවයි සසරෙන් එතර වෙන්න විවරණ කරන ප්‍රඥාවයි දෙකක්. සසරෙන් විවර වෙන්න කතා කරන ප්‍රඥාව ලෝකයේ තුල ඒක සත පහකට ගණන් ගන්නෑ. ලෝකේ බහුතර දෙනෙක් ඒකට කැමති නැහැ. ඒ සසරින් එතර වෙන ප්‍රඥාවට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ ඒකට වෛර කරනවා. ඒගොල්ලෝ ඒකට චෝදනා කරනවා. මේ ඊයේ පෙරේදා එක කතාවක් මම කියන්නම්. ඒක ස්වාමින් වහන්සේ නමක් මාත් එක්ක කිව්වා. උන්වහන්සේ කියපු කතාව තමයි මේ, අපි දැන් මේ ධර්මයේ මේ පෙළදහම සහ මේ කාරණාවන් අපි විවරණය කරනකොට, මේ කතාව කතා කරනකොට සමහර පිරිස් කතා කරලා බයිනවලු අපිට. ඒ බයින්නේ ඕගොල්ලෝ මොනවද මේ කරන්නේ? නිවන් දකින්න කියන්නේ පිස්සුද? නිවන් දකලා කොහොමද? තව වැඩ තියෙනවා කරන්න. එහෙම කියලා සමහර මේ බෞද්ධ කියන පිරිස පවා සමහරලාට බයිනවා කියලා කිව්වා ඒ ස්වාමින් වහන්සේට. එතකොට දැන් මේ මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම ලෝකේ ඉන්නේ බහුතර දෙනෙක් ඒ වගේ තැනක. ඒකයි දැන් ඇත්තටම දැන් මම මේ කියන කතාවත් හැමෝම අහන්න ඕනේ කතාවක් නෙමෙයි. හැමෝටම ඇහෙන්න ඕනේ කතාවක් නෙමෙයි. මොකද හැමෝම මේක ඇහුවොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැමෝම මේක ඇහුවොත් එහෙම මේ කියන කතාවත් එක්කත් ගැටෙනවා. මොකද්ද අරයාකාර කියන්නේ? නිවන් දකින්න පිස්සුද? නිවන් දකින්න පුළුවන් ඈ. නිවන පිස්සු කතා කරනවද? මොන ප්‍රතිපදාද? ඕවා කළා හරියන්නේ නැහැ. මේ හොඳට කාලා බීලා ආතල් එකේ ඉන්න ඕනේ. ඔහොම දෘෂ්ටියක ඉන්න මිනිස්සෙක් මේ කතාව ඇහුවොත් මේ මිනිහා මේකත් එක්ක ගැටෙනවා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මේක ඇහෙන්න ඕනේ පිරිස බොහොම සීමිතයි. ඇත්තම කතාව කිව්වොත් එහෙමයි. තථාගතයන් වහන්සේ ওই කතාව හරිය ලස්සනට පෙන්නනවා. මේ ලෝකයේ ඉන්න සත්ත්ව ප්‍රජාවගේ තියෙන මේ අසරණකම සහ මේ සත්ත්ව ප්‍රජාවගේ සත්ත්ව වැඩපිළිවෙලම අවබෝධ කරලා එකෙන් එතර වෙන පිරිස කොච්චරද කියන එක උන්වහන්සේ පෙන්වන්න දෙන කතාව තමයි මේ ලෝකයේ ඉන්න සත්වයෝ අන්ධකාරයෙන් අන්ධකාරයට යන සත්ත්ව ප්‍රජාවක් ඉන්නවා. අන්ධකාරයෙන්ම අන්ධකාරයට යන පිරිසක් ඉන්නවා. අන්ධකාරයෙන් ආලෝකයට එන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ಗುಣධර්ම පදනම කියන තැනට අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා, තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. දෙන දේ විපාක තියෙනවා. සුකෘත දුක්ඛృత කර්මඵලයේ ඵල විපාක තියෙනවා. හොඳ සහ නරක කියලා දෙයක් තියෙනවා. පින්පව් කියලා දෙයක් තියෙනවා මේ ලෝකේ. පින්පව් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පුණ්‍ය පාප වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම තමයි
මහායාගයේ විපාක තියෙනවා, සුළු යාගයේ විපාක තියෙනවා. මේ පූජා සත්කාරයන්ගේ ප්‍රතිඵලයක් තියෙනවා කියන එක. ඔය ආදී වශයෙන් මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. මෙලව කියලා එකක් තියෙනවා, පරලව කියලා එකක් තියෙනවා කියලා මෙන්න මෙතෙන්ට එනවා කියන එක. මෙන්න මේ අර්ථයට එන එක. අන්න කියනවා අන්ධකාරයෙන් ආලෝකයට එනවා. ඒ කියන්නේ දැඩි මිත්‍යා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨියට එන. හැබැයි එතන සම්මාදිට්ඨිය කියලා කිව්වට එතනිනුත් එහාට විවරණයක් තියෙනවා. සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨියට. ආන් එතනට කියනවා. ඒ කියන්නේ දැඩි මිත්‍යා දෘෂ්ටිකෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනා තමයි ලෞකික සම්මාදිට්ඨියෙන්ම ඒ ලෞකික සම්මාදිට්ඨියේ තියෙන හැම අංගයක්ම ලෝකෝත්තර සම්මාදිට්ඨියට දොරටුවක්. ඒ දොරටු ටික විවරණය කරගෙන සම්මාදිට්ඨියෙන්ම සම්මාදිට්ඨියට පැමිණෙනවා. ඒ කියන්නේ ආලෝකයෙන්ම ආලෝකයට පැමිණෙනවා. දැන් මේ ප්‍රතිපදාව වරද්ද ගන්න කට්ටියක් ඉන්නවා. මේ ප්‍රතිපදාව පටලව ගත්ත ගමන් වෙන දේ තමයි ආලෝකයෙන් ආලෝකයට යන්නේ නැහැ. ආලෝකෙන් ආයි අන්ධකාරයට යනවා. මොකද සත්වයේ පුද්ගලයෙක් නැහැනේ මේ ලෝකේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලානේ. නැතාන්තයට ගිහිල්ලා ඉවර වෙලා දැන් මොකද වෙන්නේ? අම්මා කියලා කෙනෙක් නැහැ, තාත්තා කියලා කෙනෙක් නැහැ, කර්මය කියලා එකක් නැහැ, පින්පව් කියලා එකක් නැහැ, මුකුත් නැහැ. සමහරවිට දේශනාවලදී ඇහෙන්න පුළුවන් විවිධාකාරයෙන් වටාපත නැති වෙන්න පුළුවන්, පීරිසි නැති වෙන්න පුළුවන්, අරව නැති වෙන්න පුළුවන්, මේව නැති වෙනම මුකුත් නැහැ කියන තැනට. සමහරවිට නැත කියන හන්තේට අර දේශනාව පටලෝගෙන අපි යන්න තියෙන අවස්ථාව බොහෝම වැඩි. ඉතින් මේක ඒකයි අර දේශනාවේ තියෙන්නේ කෙනෙක් පේන වැලි කැටේ නෑ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ පේන වැලි කැටේ නෑ කියලා හිතාගෙන ඉන්නේ. ඊයේ පෙර දෙක අම්මා කෙනෙක් මට කෙලින්ම කිව්වා හාමුදුරනේ ඉතින් අතීතයත් නිරුද්ධයි අනාගතයත් නිරුද්ධයි ඔක්කොම නිරුද්ධයිනේ මම නිරුද්ධයි කියලා හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් හරිනේ දැන් නිරුද්ධයි කියලා හිතාගෙන ඉන්නවා කියලා කියන්නේම නිරෝධය සාක්ෂාත් වෙලා නැහැනේ. ඒක හිතලුවක්. ඒක හිතලුවක්. ඇයි ඒක හිතලුවක් වෙන්නේ? එතන තමයි අසරණකම පින්වතුනි. ඒක තමයි මේ මනසේ නිවීම කියන එක ඊටාම තීව්‍රව. මනසේ නිවීම කියන්නේ ආයි දැහැන් සෝයක් වගේ එකක්. ඊටාම තීව්‍රව ඒකට අපි රැවටෙනවා. දැන් මේකට නොරවැටි කියන්නේ ඇතාන්තයත් අවබෝධ කරලා නැතාන්තයත් අවබෝධ කරලා මේ අන්ත දෙකෙන්ම නිදහස් වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම තථාගත බුද්ධ වචනේ තියෙන ගැඹුර ප්‍රායෝගිකව අවබෝධ කරගන්නට මහන්සි වෙන්නට ඕනේ. ඒ මහන්සි වෙන ගමනේදී ඊටාම තීව්‍රව ප්‍රතිපදාව සාකච්ඡා කරන්නට ඕනේ. ප්‍රතිපදාවේ තියෙන ගැඹුර විවරණය කරගන්නට ඕනේ. ආන්ගේ විවරණය මතු කරගන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ අනුසෝතගාමී ප්‍රතිපදාව සහ පටිසෝතගාමී ප්‍රතිපදාව. ඒ කියන්නේ අනුසෝතගාමී කියන්නේ සසර වැඩපිළිවෙල. පටිසෝතගාමී කියන්නේ සසරින්ම එතර වීම. ආන්ගේ ප්‍රතිපදාව තීව්‍ර වෙන විදිහට දේශනා කරපු ඊටාම ලස්සන බොහොම වටිනා කියන සූත්‍ර ධර්මයක් තියෙනවා. ඒ සූත්‍ර ධර්මයේ විවරණය කරගෙන අපි දේශනාවේ ගැඹුරට යමු. ඔය ඇත්තන්ටත් සූත්‍රය මේ වෙලාවේ මම මේක කියවනකොට ඔය ඇත්තන්ටත් දැක බලා ගන්නට පුළුවන් වේවි. අංගුත්තර නිකාය 6 අවිජ්ජා සූත්‍රය 205 වෙනි පිටුව. පුරිමා භික්ඛවේ කෝටින පඤ්ඤායති අවිජ්ජාය ඊතෝ පුබ්බේ අවිජ්ජා නහෝසි අත පච්ඡා සම්භවීති ඒව මේතං භික්ඛවේ උච්චති අතච පන පඤ්ඤායති ඉදප්පච්චයා අවිජ්ජාති. මේක විග්‍රහ කරනවා මෙන්න මේ විදිහට. මහණනි මෙයින් පෙර අවිද්‍යාව නොවිය. එයින් පසු පහළ වී යයි අවිද්‍යාවගේ පුරිම කෙලවරක් නොපෙනේ. මෙසේ තල කියනු ලැබේ වැළඳු අවිද්‍යාව ඉදප්‍රත්‍යයෙන් පැනේ. මෙයින් පෙර අවිද්‍යාව නොවිය. ඒ කියන්නේ මේ කියන වචනේ ගන්න. මෙයින් පෙර අවිද්‍යාවක් නොවිය. එයින් පසු පහළ වී යයි අවිද්‍යාවගේ කියන්නේ මෙයින් පස්සේ අවිද්‍යාව පහළ වුණායයි පුරිම කෙලවරක්. ඒ කියන්නේ කෙලවරක් පණවන්නේ ඇල්ලු. මෙසේ තෙල කියනු ලැබේ. දැන් මෙහෙම ලෝකේ කියනවා. දැන් ලෝකේ තියෙන එකක්. දැන් මේ මොහොත තියෙන මේ ෂණේ තියෙන්නේ. මේ ෂණයට කලින් අවිද්‍යාව තිබ්බේ නැහැ. මේ ෂණයට පස්සේ අවිද්‍යාවක් නැහැ. මේ ෂණේ තමයි අවිද්‍යාව තියෙන්නේ. මේ ෂණේ අවිද්‍යාව නැති කළා නම් ඔක්කොම හරි. කියලා අර මේ මොහොතේ අවිද්‍යාව නැති කරන ධර්මයක් විග්‍රහ කරනවා. ඒක වචනෙට හරි පින්වතුනි. හැබැයි ඔකේ අර්ථය, ඔකේ අදහස තාම තීව්‍රව ගන්න ඕනේ නැත්තම් පැටලෙනවා. නැත්තම් වෙන වැඩේ තමයි මෙන්න මේ වගේ එකක්. ඒක මෙන්න මේ වගේ. ඔන්න බලන්න. දැන් මම මේ පැත්ත බලාගෙන හිටියා. ඕන් දැන් අවිද්‍යාවෙන් බලාගෙන හිටියා. අවිද්‍යාව හටගත්ත තැනම දැන් නැති වෙලා ගියා. ඒක බලලා මේ පැත්තට බලනකොටම දැන් එතන අවිද්‍යාව ඉවරයි. දැන් මෙතන අවිද්‍යාව නැහැ.
ඔය විදිහට කියන්නේ හට ගන්න තැනම නැති වෙනවා. හට ගන්න තැනම මෙතන නැති වුණා. මෙතන බලනකොට මාය හට ගන්න තැන නැති වුණා. මෙතනයි දැන් මේ අතර බෙල්ල කරකවන සීමාව තියෙන. එතන අවිද්‍යාව තිබ්බේ නැහැ. මොකද බලන වෙලාවෙනේ අවිද්‍යාව පහළ වුණේ. දැන් මෙතන අවිද්‍යාව තිබ්බා. එතන බලනකොට අවිද්‍යාව තිබ්බා. මෙතන බලනකොට අවිද්‍යාව තිබ්බා. මෙතනත් අවිද්‍යාව තිබ්බා. මෙතනත් අවිද්‍යාව තිබ්බා. මේ අතර අවිද්‍යාව තිබ්බේ නැහැ. එහෙනම් මෙන්න මේ අතර තමයි නිවන කියලා. ඔහොම නිවන විග්‍රහ වෙන එකක් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා. අවිද්‍යාව කියන එක පෙර නොතිබීම හටගෙන නැති වෙලාම යනවා කියන එක. ඉතුරු නැතුවම නැති වෙලා යනවා කියලා. තවත් ඔය වගේ අර්ථයක් තියෙනවා. මේක සිංහල අර්ථයෙන් තමයි අරගෙන තියෙන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. මේක මතු පිටින් අරගෙන. ඒ කියන්නේ අර ගැඹුර මතු වෙන්නේ නැතු මතු කරගන්නේ නැතුව මේක මතු පිටින් මේ අර්ථය අරගෙන කියන. ඔන්න දැන් පෙර නොතිබීම අවිද්‍යාව හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් එතන අවිද්‍යාව ඉවරයි. කියලා ඒ වගේ මතු පිටින් අල්ලන අර්ථ රාශියක් අද වෙනකොට තියෙනවා. දැන් මේක අහපු ගමනුත් ටක් ගාලා එන්නේ මහණනි මෙයින් පෙර අවිද්‍යාව නොවිය. මීට පෙර අවිද්‍යාව කියලා එකක් තිබ්බේ නැහැ. එයින් පසු පහළ වී යයි පුරිම කෙලවරක් නොපෙනේ. දැන් පස්සේ පහළ වුණා කියලා කෙලවරක් පනවන්නෙත් නැහැ. පුලිම කෙලවරක් නොපෙනේ. මෙසේ තෙල කියනු ලැබේ. බුදුහාමුදුරුවෝ බලන්න මෙතන කියනවා මෙහෙම කතාවක් ලෝකෙ තියෙනවා. එහෙම කතාවක් ලෝකෙ තියෙනවා. එහෙම තමයි ලෝකෙ තියෙන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ඒ ඔක්කොම නෙමෙයි. වැලිදු අවිද්‍යාව ඉදප්‍රත්‍යයෙන් පැනේ. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය. මෙන්න මේ වචනේ හොඳට විවර කරගමු. ඉදපච්චේතාව, ඉදම් ප්‍රත්‍යය. ඉද. දැන් ඔය මේ තෝරගන්න ඕනේ පින්වතුනි කාරණාවක් තියෙනවා. අපි විවරණය කරගත යුතුයි. පාලියෙන් කියනවා ඉදප්පච්චේතාව. මේකේ සංස්කෘත හුරුවෙන් කියනවා ඉදප්‍රත්‍යය, ඉදම් ප්‍රත්‍යය කියන එක. ප්‍රතීත්‍ය සමුප්පාදේ ඉදප්‍රත්‍යය. ඔක සිංහලෙන් අපි කියනවා පිලි සමුපා කියලා. පිලි සමුපාව. සිංහල වචනේ වෙන්නේ පිලි සමුපාව කියන එක. පිලි කියන වචනේ තුල තියෙන්නේ පිලි කියනවා කියන්නේ අර අපි කියන්නේ පිලි කියන අර්ථය. පිලි අහලා ඇතිද ඔයගොල්ලෝ? පිලි කියන වචනේ තියෙන අර පිලි කියන අර්ථය කියන්නේ පිලිකුල් කරන අර්ථය. ඒක කුණු වෙලා කියලා, ඒක ජරා වෙලා කියන එක. පිලි සමුපා. දැන් මේ සසර කියන්නේම කුණු වෙච්ච වැඩපිළිවෙලක්. දැන් මේ පිලි කියන එකේ තව එකක් තියෙනවා. පිලි කියන රෙදි පිලි කිව්වහමත් අපි කියන අර අඳිනවා කියන එක. ඇඳ ගන්න ඇඳුම්. ඒකටත් අපි කියනවා පිලි කියලා. පිලි කිව්වහම එක පැත්තකින් කියනවා පිලි කුණු කරන අර්ථයෙන් කුණු අර්ථය ගන්නව, තව තැනකින් ගන්නව රෙදි අඳින අර්ථය. ඇඳ ගන්න අර්ථය රෙදි පිලි කියන අර්ථය. දැන් රෙදි වලින් කරන්නේ අපි වහගන්න එක. අපේ මේ ශරීරය වහගන්න එක. දැන් යන්නේ වගේ දැන් වැසිය යුතු තැන් අපි වසා ගන්න ඕන ජීවත් වෙලා ඉන්නකොට දැන් අපි තෝරගන්න ඕනේ මෙතන මේ අඳිනවා කියන අර්ථය. ඒ කියන්නේ ඇඳුමක් අඳගත්තා වගේ ඒ අර්ථයෙන් එතනින් ටිකක් ගැඹුරට යන්න නොදන්නාකම සහ තණ්හාව කියන වැඩපිළිවෙලෙන් සත්‍යය ඇඳගෙන ඉන්නේ. මේක මට මතක හැටියට උද්ධිත සූත්‍රය ආදී සූත්‍රයක ඔය දේවතා සංයුත්තේ එක්තරා සූත්‍රයක විග්‍රහ කරනවා අවිද්‍යාවත් තෘෂ්ණාවත් සත්‍යාව අඳනු ලැබේ කියලා. ඒක එහෙම ඒක විග්‍රහ කරනවා. අඳනු ලැබේ කියලා කියන්නේ උද්ධිත සූත්‍රයේ මට මතක හිටිට උද්ධිත සූත්‍රයේ දේවතා සංයුත්තේ තියෙන සූත්‍රයක අඳනු ලැබේ. ඇඳගෙන ඉන්නේ. ඒ කියන්නේ රැවටිලා ඉන්නේ. සත්වයාගේ තියෙන රැවටීම මේ කියන්නේ. ආන්ගේ රැවටීම තමයි ඉදප්පච්චේතාව කියන්නේ. ඒ නිසා තමයි කිව්වේ අතීතයත් අනාගතයත් දෙක නෙමෙයි අතීත අනාගත දෙකට එහා ගියපු පච්චුප්පන්න ධර්මයේ විදර්ශනා කරන්න. දැන් අතීතයේ වේවා අනාගතයේ වේවා වර්තමානයේ වේවා මේ කියන තුන් කාලයේම අපිට කතා කරන්න වෙන්නේ පච්චුප්පන්න ධර්මයත් එක්ක. පච්චුප්පන්නේ චයෝ ධම්මං තත්තතප්ප විපස්සති. ඒ කියන්නේ හට ගැනීම කියන කාරණාව, සමුදය කියන කාරණාව, උදාවීම කියන කාරණාව, යෙදීම කියන කාරණාව, පැනවීම කියන කාරණාව. ඔය විවිධාකාර වචන වලින් කියන්නේ මේ පෙනෙන ෂණය, ඇහෙන, දැනෙන, විඳින මේ ෂණය ගැනයි මේ කතා කරන්නේ. මේ ක්‍රියාවලිය ගැන කතා කරන්නේ. එතකොට මේ ෂණය තුල තමයි අතීතය ගැන, වර්තමානය ගැන, අනාගතය ගැන, තුන් කාලය ගැනම කතා කරන කාලික වැඩපිළිවෙලක් අපිට මුණ ගැහෙන්නේ. දැන් ආන්ගේ අපිට මුණ ගැහෙනවා කියන දරන අපිම තමයි ඒකට රැවටිලා ඉන්නේ. ඒ රැවටීම තමයි ඒක තමයි දැන් මම බාහිරට රැවටෙනේවත් බාහිර මට රැවටෙනවත් නෙමේ. මම මගේ කියලා තියෙන්නෙම අභ්‍යන්තර බාහිර රැවටීම. මේක ටිකක් තේරෙන්න උදාහරණයක් කිව්වොත් ඕගොල්ලෝ හැමෝම සමහරට අහලත් ඇති මේ උදාහරණ කතාව. බල්ලෙක් ඒ දණ්ඩක් උඩින් යනකොට ඒ බල්ලාට පෙනෙන ෂණේම රැවටීම සිද්ධ වෙලා ඉවරයි. ඒ බල්ලත් එක්ක මිනිස්සෙක් ගියොත් ඒ පෙනීමේ ඇත්ත දන්න නිසා මිනිස්සයා එතන රැවටෙන්නේ නැහැ.
හැබැයි අර බල්ලාගේ මේ උදාහරණය හොඳට අල්ලගන්න මේක හැංගීම. බල්ලාට පේන ෂණේම ඒ දණ්ඩට අඩිය තියෙන ෂණේම බල්ලාට ප්‍රතිබිම්බේ පේනවා. පේනකොට ඒ පේන ෂණේම ඌ රැවටිලා. අන්න ඒ වගේ තමයි මනුස්ස ලෝකයේ හිටියත් දිව්‍ය ලෝකයේ හිටියත් බ්‍රහ්ම ලෝකයේ හිටියත් ආර්ය ධර්මයේ ගැඹුර නොදන්නා නොදකින ආර්ය ධර්මයේ ගැඹුර නොදන්නා නොදකින සත්ව තෙමේ මෙන්න මේ රැවටීමට අහු වෙලා ඉන්නේ කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ රැවටීම කොච්චර තීව්‍රද කියලා කියනවා නම් ඒ රැවටීම කොච්චර තීව්‍රද තියෙනවා නම් මේක පටලව ගත්තාම මේ අර්ථ ධර්ම පටලවෙනවම වෙන වැඩේ තමයි අපි නිවන කියලා වරද්දාගත්ත අර්ථකථන වලට යනවා. ඒ වරද්දාගත්ත අර්ථකථන වලට නොයන්න නම් අපි බොහොම පැහැදිලිව අපි සාකච්ඡා කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කියලා තියෙන්නේ කියන එක. එතකොට ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ ඉදප්පච්චේතාව ඉදප්ප්‍රත්‍ය කියන එක. කියන්නේ මේ පිළිසමුපා ක්‍රියාවලිය නැත්තම් මේ සත්‍යය ඉන්නේ රැවටීම. සත්‍යය ඉන්නේ මේ ඇඳගෙන ඉන්න එක. දැන් ඕක ටිකක් ප්‍රායෝගිකව තේරෙන උදාහරණ කියන්නම්. දැන් අද ඔය නිවුස් එකක් එහෙම බැලුවාම සමහරු කියනවානේ දේශපාලඥයෝ අපිව අන්දනවා. මාකටිං කරන උන් අපිව අන්දනවා. ඔය එක එක්කෙනා අපිව අන්දනවා කියලා බාහිරට අපි චෝදනා කර ඉන්නවනේ. අනිත් අයට චෝදනා කරගෙන ඉන්නවා. දේශපාලඥයන්ට චෝදනා කරනවා. ඊට පස්සේ බිස්නස් කරන අයට චෝදනා කරනවා. මාධ්‍ය ආයතන වලට චෝදනා කරනවා. එක එකට අපි චෝදනා කරනවනේ. ඒගොල්ලෝ අපිව අන්දනවා කියලා. දැන් හොඳට බලන්න ඒගොල්ලොත් ඉන්නේ ඇඳගෙන. මොකෙන්ද ඇඳගෙන ඉන්නේ? තණ්හාවෙන් අවිද්‍යාවෙන්. නොදන්නාකම සහ අවිද්‍යාව සහ තණ්හාව කියන වැඩපිළිවෙලට දාස වෙලා ඉන්නේ. ඒ දාස වෙලා තමයි ඒගොල්ලොත් ඇඳගෙන ඉන්නේ. ඒ ඇඳගෙන ඉන්න එකේ ප්‍රතිඵලයක් විතර ඒගොල්ලෝ අපිවත් අන්දනවා. දැන් වැඩේ ඒගොල්ලෝ අපිව අන්දනකොට අපි ගාවත් තියෙන හැකියාවක් ඇඳෙන්න. ඉතින් අපිත් ඇඳගෙන ඉන්නේ. අපිත් රැවටිලා ඉන්නේ. කොච්චර කට්ටිය අද මිනිසුන්ව නොමග යවනවද? මොන තරම් ඖෂධ පැත්තෙන් මිනිසුන්ව නොමග යවනවා, දේශපාලනික වශයෙන් නොමග යවනවා, සමාජීය වශයෙන් නොමග යවනවා, ආර්ථික වශයෙන් නොමග යවනවා, රටරටවල් විදිහට රටවල් වල නායකයෝ අනිත් රටවල් වල නායකයන්ව නොමග යවනවා. හොඳට බලන්න පින්වතුනි මේ සත්ත්ව ප්‍රජාව මාර අවුලක ඉන්නේ. මේ අවුල කොච්චරද කියලා කියනවනම් ඒ අවුලෙන්ම අවුලට යමින් ඉන්නේ. අවුලම වෙමින්. අර කියන්නේ අන්තෝ ජටා බහි ජටා ඇතුලේ ගැටේ පිටේ ගැටේ දෙපැත්තම ගැටේ තව තද කරමින් තව ගැට ගහමින් ඉන්නේ. දැන් මේ ගැටේ ලෙහන්න නම් බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන කෙනා. සීලය කියන්නේ සිසිල් වීම කියන කාරණාව. හික්මීම කියන කාරණාව. වතකට කොටු වෙන එක විතරක් නෙමේ. තමන් විසින්ම හික්මෙන්න පටන් ගන්නට ඕනේ. ආන්ගේ තමා විසින්ම හික්මීම කියන කාරණාවෙන්ම තමන්ව ශික්ෂණයට පත් කරගෙන සමාධි ඥානය තුලින්, ඒ කියන්නේ සමය කියලා කියන්නේ නිවනට ඇදෙන නුවණයි සමාධි ඥාන දර්ශනය. ශාසනය උගන්වනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත ඥාන දර්ශනය. මෙන්න මේ ශාසනික ඥානය මතු කරගන්නට මේ ගැඹුරු ප්‍රතිපදාව අපිට විවරණය වෙන්නට ඕනි. සාකච්ඡාව විවරණය වෙන්නට ඕනි. ආන්ගේ සමාධි ඥාන දර්ශනය තුලින් සංසාරයේ තියෙන විකෘතියක් විදිහට අවබෝධ කරලා ඒ විකෘතියෙන් එතර වෙන නුවණ තුලින්ම ප්‍රකෘති ඥාන දර්ශනය හරහා ප්‍රඥාව පහළ කරගෙන සීලයත් සමාධියත් ප්‍රඥාවත් සීලයත් සමාධියත් කියන ඒ ගුණ ධර්මය ඔස්සේ, ඒ ඥාන දර්ශනය ඔස්සේ, ඒ අවබෝධය ඔස්සේ, ඒ නුවණැස ඔස්සේ සසරෙන් එතර වෙන අවබෝධ පහළ කර ගැනීමටම මහන්සි වෙන කෙනා මේ ගැටේ ලෙහෙනවා කියලා කියනවා. දැන් ඒකට මහන්සියක් වෙහෙසක් අපි දරන්න බෑ පින්වතුනි. දැන් ඕක දරනවාද අපි? ඕකත් අපි අපෙම ප්‍රශ්න කරමු. කවුරු හරි ඔබ ඔබගෙන් ඇහුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඔබ A level O level විශ්වවිද්‍යාලයක PhD එකක්, එහෙම නැත්නම් MSc එකක්, එහෙම නැත්නම් masters degree එකක්, එහෙම නැත්නම් BA degree එකක්, නැත්නම් doctorate එකක් මොකක් හරි. දොස්තර කෙනෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න, හරි මොනවා හරි ලෝකයේ සම්මත ලෝකයේ තුල ඒ වගේ තත්ත්වයක් ගරුත්වයක් ළඟා කරගන්න අපි එක්සෑම් කරනවනේ. දැන් සම්මත පද්ධතිය තුල තියෙන එක්සෑම් එකක් කරන්න නැතුව ඔය කියන විභාගයක් පාස් කරන්න නැතුව ඔය කියන තත්ත්වයේ ගරුත්වය ගන්න බෑ. දැන් ඕක ගන්න අපි මාර මහන්සියක් වෙනවනේ. ඔය එක්සෑම් එකක් පාස් වෙන මාර කට්ටක් කරනවනේ සාමාන්‍යයෙන්. එක්සෑම් කරපු කට්ටිය ඒක දන්නවා. කොච්චර මහන්සි වෙලා විභාගේ කොට දාන පාඩම් කරනවද කියන එක. දැන් මං ඇහුවොත් ඒ විභාගයට වෙච්ච මහන්සි වෙච්ච තරම් ඔබ නිවන අවබෝධ කරගන්න මහන්සි වෙනවද කියලා? ධර්මය හොයන ඔබගෙන් මං ඇහුවොත් ඔබ විභාගයක් ගොඩ දාගන්න වෙච්ච තරම් මහන්සියක් නිවීම අවබෝධ කරගන්න වෙනවාද කියලා ඇහුවොත් ඔබ උඩබිම් බලයි. බොහෝ දෙනෙක් මං ওই ප්‍රශ්නේ ආපුවම මට දෙන උත්තරේ උඩබිම් බලන එක තමයි. උත්තරයක් නැහැ. උත්තරේ තමයි කියන්නේ ගොඩක් දෙනෙක් ආඳුරනේ ඒ තරම් නම් මහන්සි වෙන්නේ නැහැ කියලා. කෝයේ කැපකිරීම, කෝයේ උනන්දුව, කෝයේ උත්සාහය. උට්ටහනවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ.
බොහොම පැහැදිලිව උට්ටානේ හෙවත් උනන්දුව උත්සාහය තියෙන්න ඕනේ මේ කාරණාව අපි තෝරගන්න. ඒකෙදි ධර්මයේ වරද්දලා අල්ලගන්න නැති වෙන ධර්මයේ නැට්ටෙන් අල්ලගන්න නැතුව මේක තෝරගන්න නම් ධර්මයේ බෙල්ලෙන්ම අල්ලගන්න නම් හරියට මේක අල්ලගන්න නම් බොහොම ඉවසීමකින් විමසීමකින් මේ පරිශ්‍රණය කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ධහම සාකච්ඡා කරන්න ඕනේ. මේක විවරණය කරගන්න ඕනේ. එතකොට ඒක විවරණය කරගන්නකොට හේතුඵල න්‍යාය කියලා කියන්නේ කර්මඵල න්‍යාය නෙමෙයි. කර්මඵල න්‍යාය කියන තැනින් එහාට ගියප එකක් හේතුඵල න්‍යාය කියන්නේ. හේතු ඇතිකල්හි මේ ඇතිකල්හි මෙය වේ කියන එක. එතකොට දැන් මෙතන බලන්න මෙසේ තෙල කියනු ලැබේ වැලිදු මේ ඉදම් ප්‍රත්‍යයෙන් පැනේ. දැන් මහණෙනි අවිද්‍යාව පෙර නොවේ ඊන්පසු පහළ වී යයි පුරිම කෙලවරක් නොපෙනේ. මෙසේ තෙල කියනු ලැබේ. මේ විදිහට කියනවා. කොහොමද කියන්නේ? කලින් අවිද්‍යාව තිබ්බේ නෑ. කලින් අවිද්‍යාව තිබිලා නෑ. කලින් අවිද්‍යාව නෑ. ඉදිරි අවිද්‍යාවේ කෙලවරක් පනවන්නත් බෑ. මෙහෙම කියනවා ලෝකේ. මිනිස්සු මෙහෙම කියනවා ලෝකේ. හැබැයි තථාගතයන් වහන්සේ ඒ විදිහට නෙමෙයි මේක කියන්නේ. තථාගතයන් වහන්සේ කියන්නේ වැලිදු අවිද්‍යාව ඉදප්‍රත්‍යයෙන් පන්නේ. මේ ඇතිකල්හිමයි මේ වෙන්නේ. ආන් එහෙනම් රූපේ ඇත්ත නොදන්නාකම පෙනෙන ඇහෙන දැනෙන විඳින ක්‍රියාවලියේ ඇත්ත නොදන්නාකම කියන තැනින්මයි නොදන්නාකම නිසාමයි සසර කියන එක පවතින්නේ. එහෙනම් සසර හරියට තේරුම් ගන්න නම් මෙය කියන තැල්ල හරියටම වැටහෙන්න ඕනේ. දැන් සංසාරය කිව්වහම සංසාරය අපිට කොටු කරන්න පුළුවන් වචන හතරක් තියෙනවා. ඒ තමයි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු. මෙන්න මේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන අර්ථයට එනකොට සත්ව සහ පුද්ගල සහ ද්‍රව්‍ය සහ වස්තු කියන තැනට එනකොට සත්ව පුද්ගල කියන්නේ ජීවී කොටාසය. ද්‍රව්‍ය වස්තු කියන්නේ අජීවී කොටාසය. මෙන්න මේ ජීවී අජීවී කියන තැනට කොටු කළාම මේක අපිට ගේන්න පුළුවන් ඒ තමයි සත්වයේ පුද්ගලයෙක් කිව්වහම කවුද කියන තැනට. ද්‍රව්‍යයක් වස්තුවක් කිව්වහම මොකක්ද කියන තැනට. ආන්ගේ සත්වයක් පුද්ගලයෙක් ද්‍රව්‍යයක් වස්තුවක් කියන කවුද සහ මොකක්ද කියන තැන ආපුවහම ඒකම අපිට තව කෙටි කරලා ගන්න පුළුවන් මොනවා හරි කියන තැනට. මොනවා හරි කියන තැනට. ඒ කියන්නේ සත්වයක් පුද්ගලයෙක් ද්‍රව්‍යයක් වස්තුවක් කියන එක මොනවා හරි කියලා අපිට කතා කරන්න පුළුවන්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දැසිදස්සෝ යාළු මිත්‍රයෝ දෙවියෝ බ්‍රහ්මයෝ මිනිසයෝ කුම්භාණ්ඩයෝ පිසාචියෝ කැරපොත්තෝ පූසෝ ගෙම්බෝ හරකෝ වාහන ලැම්බෝගිනි බල්ලෝ පූසෝ ඔයගේ নানা ආකාර වචන වලින් මම මේ එක එක වචන වලින් කිව්වේ මොනවා හරි කියලා ඒක අපි කතා කළේ ඒ මොනවද ඒ සමස්තය ඒ සමස්තයම අයිති වෙන්නේ ಜಾතියට ಜಾති ධර්ම විදිහට අපිට කතා කරන්න පුළුවන් මේක කොහෙද තියෙන්නේ මේක තියෙනවා ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ කුකුලන් නූරන් ಜಾති ධර්මයෝ එළු බැටලෝ ಜಾති ධර්මයෝ ඇත්තස්සෝ ಜಾති ධර්මයෝ රන් රිදී ಜಾති ධර්මයෝ මුතුමැණික් ಜಾති ධර්මයෝ දැන් අර අපි කියපු ඔක්කොම ටික ಜಾති ධර්ම විදිහට විග්‍රහ කරන්නේ දැන් දේශනාවේ එක දවසක් එක බ්‍රාහ්මණයෙක් කියලා බුදුහාමුදුරයන් අහනවා ಜಾතිය හදන්නේ කවුද කියලා අහනවා ಜಾතියේ මුල කවුද කියලා අහනවා එතකොට බුදුහාමුදුරුවෝ මොකද දෙන උත්තරේ ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ ಜಾතිය හදන කෙනෙක් ගැන කියන්නේ ජාතිය භව ප්‍රත්‍යයෙන්ම පැනේ. කියන්නේ භවපච්චයා ජාති. එතකොට අහනවා භවය හදන්නේ කවුද? භවය හදන කෙනා කවුද කියලා අහනවා. එතකොට කියනවා එහෙම කියන්නෙත් නැහැ. හදන කෙනෙක් ගැන කියන්නේ. ප්‍රශ්නේ වැරදි. උපාදාන පච්චයා භව. ওই විදිහට මේ ක්‍රියාවලිය පෙන්නනවා. සසර ක්‍රියාවලිය පෙන්නනවා. මේ සංසාරික වැඩපිළිවෙල පෙන්නනවා. ජාතිය, භවය, උපාදානය, තණ්හාව, වේදනාව ওই විදිහට අපි පටිච්චසමුප්පාදේ කතා කරන පටිච්චසමුප්පන්න ධර්ම ටික තියෙන්නේ. කියන්නේ පටිච්චසමුප්පාද වචන ටික තියෙන්නේ. ඕන් ඔය වචන ටිකෙන් මේ අදහස කියලා දෙනවා. එතකොට මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්, උපායාස, ඒවමේතස, කේවලස, දුක්ඛස්කන්ධ, සමුදය හෝති කියන දන හොඳට තෝරගන්න. නොදන්නාකම මුල් කරගෙන අපි දුකේ පිහිටලම ඉන්නේ. දුක්ඛෝ ලෝකෝ පතිත්තිතෝ. දුක්ඛෝ ලෝකෝ පතිත්තිතෝ වෙලා තියෙන්නේම නොදන්නාකම නිසා. නොදන්නාකම නිසාම භව තෘෂ්ණාව වේදිලා තියෙන්නේ. ආන් ඊළඟ සූත්‍රයේ කියනවා අංගුත්තර නිකායේ 6 අවිජ්ජා සූත්‍රයට පස්සේ තියෙනවා භව තෘෂ්ණා සූත්‍රය. නැත්නම් තෘෂ්ණා සූත්‍රයේ තියෙනවා පුරිමා භික්කවේ කෝටින පඤ්ඤායිති භව තණ්හාය ඊතෝ පුබ්බේ භව තණ්හා නහෝසි අතපච්චා සම්භවීති ඒවඤ්ඤතං භික්කවේ උච්චති අතච පනං පඤ්ඤායති ඉදප්පච්චේතා භව තණ්හා. දැන් මෙතන ඉදප්‍රත්‍යයෙන්මයි භව තණ්හාව කියලා විග්‍රහ කරනවා. ඒ කියන්නේ සකස් වීම, සංස්කරණය, සකස් වීම, ගොඩ නැගීම කියන කාරණාව. මේ සංස්කරණය වූ සකස් වන මේ ක්‍රියාවලිය
විවරණය කරන්න තමයි සත්වයාට මේක විග්‍රහ කරලා දෙන්න තමයි බුදුහාමුදුරුවෝ අකුසල මූල දෙක විදිහට අවිද්‍යාව හා තෘෂ්ණාව පෙන්වන්නේ. ඒතකොට කුසලය මොකද්ද? කුසලය කියන්නේ නිබ්බාණය. කුසල නිබ්බාණය සාක්ෂාත් කරගන්න අකුසල මූලය හරියටම අවබෝධ වෙන්නට ඕනේ. ඒක අවබෝධ කරගන්නකොට නොදන්නා කමේ තියෙන තීව්‍රතාවය, නොදන්නා කමම හරියට අවබෝධ කරගන්නට අපි ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ. මේ දහම් සාකච්ඡාවේදී බොහොම පැහැදිලිව අපි විවරණය කරගත යුතුයි. අපි දැන් මේ කතා කරන්නේ මොකද්ද කියන එක. අපි කතා කරන්නේ සසර ගැන. සසරම හරියට විවරණය වුණොත් තමයි අපිට නිවන ගැන අවබෝධ වෙන්නේ. නිබ්බාන ප්‍රතිපදාව තේරෙන්නේ, නිබ්බාණය වැටහෙන්නේ. දැන් මේ අවිද්‍යාව තෘෂ්ණාව ගෙවෙන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව කොයි වගේද කියන එක අවිජ්ජා සූත්‍රයේ විග්‍රහ කරනවා. අපි ඒක චුට්ටක් සාකච්ඡා කරලා තව ගැඹුරට මේ සාකච්ඡාව ගෙනියමු. අපිට තියෙන මේ කාලවකවානුවත් එක්ක. අංගුත්තර නිකායේ 6 අවිජ්ජා සූත්‍රයේ 234 වෙනි පිටුව. මහණෙනි මම අවිද්‍යාවද සප්‍රත්‍ය කොට කියමු. දැන් අවිද්‍යාවට ප්‍රත්‍යක් තියෙනවා. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාවත් අර හේතුවකින්මයි අවිද්‍යාවත් කතා කරන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවත් තනිව යෙදෙන්නේ නැහැ. අවිද්‍යාවත් ක්‍රියාවලියටමයි අයිති. බලන්න මේක වෙන විදිය. අවිද්‍යාව සප්‍රත්‍ය කොට කියමින් නිෂ්ප්‍රත්‍ය කොට නොකියමි. අවිද්‍යාවගේ ආහාර කවේදයේද? අවිද්‍යාවගේ ආහාර පංච නීවරණයි කිය යුතු වෙයි. දැන් ලෝකේ අපිට තේරෙන පංච නීවරණයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන අපි සෙවිය යුතු, අපි අවබෝධ කළ යුතු පංච නීවරණයක් තියෙනවා. අන්නේ ඒ පංච නීවරණය අවබෝධ කරගන්න තැනදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා තීන මිද්ද උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ටික හොඳට තෝරගන්න. සසරේ පවතින වැඩපිළිවෙලමයි පංච නීවරණ කියලා කියන්නේ. පැවැත්මට තියෙන කැමැත්ත මුල් කරගත්ත වැඩපිළිවෙලම තමයි කාමච්ඡන්දය. ඒතකොට කාමච්ඡන්දය තුලම මේ පැවැත්ම නැමැති විනාශයටම, ඒ කියන්නේ සංසාරයෙන් එතර වීම නිවනනේ, විනාශයෙන් නිදහස් වෙච්ච තැන. විනාශයෙන් එතර වීම තමයි නිබ්බාණය කියන එක. නිබ්බාණය අවබෝධය නොමැතිකම නිසාම සංසාරයේ නැමැති වැඩපිළිවෙල තුල අපි විනාශයටපත් වෙලා ඉන්නේ. අපි කතාවට කියනවා අර මෙන්න මෙහෙම. ඒ දරුවා හොඳට හිටියා. හොඳට හිටලා නරක ළමයි ටිකක් ඇසුරු කරලා විනාශ වෙලා ගියා. ආන් ඒ වගේ තමයි මේ සසර අසත්පුරුෂ වැඩපිළිවෙල නිසාම, සංසාරය ගැන නොදන්නාකම නිසාම, බුද්ධ ආදී ආර්ය උත්තමයන්ගේ ඇසුරු නිසර නොලැබිච්ච නිසාම, ඒ අවබෝධය නොමැතිකම නිසාම අපි විනාශ වෙලා ඉන්නේ. ආන්ගේ විනාශ වෙන්න පැත්තට පාදේ තියෙනකොට, වැය වෙන පැත්තට, විනාශ වෙන වැඩපිළිවෙලට පාදේ තියෙනවා නම් ව්‍යාපාද, විනාශ වෙන පැත්තට පාදේ තියාගෙනමයි ඉන්නේ. දැන් එතකොට ඉන්නෙම කාමච්ඡන්දේ, ඉන්නෙම ව්‍යාපාදේ. කියන්නේ අපේ තියෙන්නෙම බේස් එක අනුශය විදිහටම, අනුශය කෙලෙස්, වීතික්කම කෙලෙස්, පරිඋට්ටාන කෙලෙස් විතර අපි ඉන්නෙම විනාශ කරගත්ත වැඩපිළිවෙලක. මෙන්න මේක අවබෝධ කරන්න, නුවණින් යුතුව මේක අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ. එතකොට පැවැත්මට තියෙන කැමැත්ත මුල් කරගෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, අපි දැන් ඒ තණ්හා විවරණය කරගන්නවා. අද මේ සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරනවා. ඒ වැඩපිළිවෙල, ඒ භව කැමැත්ත මුල් කරගෙනම ඒ භව පැවැත්ම තුල පැවැත්මේ ඇත්ත නොදන්නාකම නිසාම, යථාර්ථයේ යථාකාරයෙන් නොදන්නාකම නිසාම වැය වෙන පැත්තට, විනාශ වෙන පැත්තට අඩිය තියාගෙන ඉන්නේ. වැය වෙන පැත්තට පාදේ තියාගෙන, ඒ කියන්නේ විනාශ ස්වභාවයට අපි අහුවෙලා ඉන්නේ. ආන්ගේ විනාශ ස්වභාවය තමයි ව්‍යාපාද වැඩපිළිවෙල. ඒ ව්‍යාපාද වැඩපිළිවෙලේ ඕලාරික වීම තමයි ඔය 84000ට ඕගලන්ට තරහ යන්නේවා. දැන් හොඳට බනහලි වරලා ගෙදර යනකොට අල්ලපු ගෙදර එකා මායින් කණුව හොල්ලෝ ඉන්නවා. කවුද යකෝ තෝ මගේ මායින් කණුව අල්ලන්න කියලා අර ඇතුලෙන් දැනෙන මහා අසහනේ. දැන් ඒ විනාශ ස්වභාවයට අපිපත් වෙන්නේ අපේ ඇතුලේ තියෙන මේ මහා අවුල නිසා. අපි ගාව තියෙන මේ මහා ගැටලුව නිසා, මේ ප්‍රශ්න නිසා. දැන් මේ ප්‍රශ්නය සොයන්නේ නැති තාක්කල්, මේක නොසොයන තාක්කල් මේක අවබෝධ වෙන්නේ නැහැ පින්වතුනි. මේක අපි පරේක්ෂණය කරන්න ඕනේ. මේක අපි විමර්ශනය කරන්න ඕනේ. මේක අපි බුද්ධ වචනයට කීකරුව, බුද්ධ වචනයට එකඟව මේක හොයන්නට ඕනේ. ආන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. දැන් ඕක අපි සම්මතාර්ථයෙන් ගන්නේ කයට එන නිදිමත. ඔව්. කයට නිදිමත එන්නේ ඇයි? කයට සාමාන්‍යයෙන් පැය දෙකක් විතර නිදාගත්තාම හොඳටම ඇති කායික වෙහෙස නිවෙන්න. හැබැයි ඊට අමතරව අපි නිදා ගන්නවා නම් ඒ නිදාගන්නේ කායික වෙහෙසට නෙමෙයි. අපි නිදාගන්නේ අපි ගාව තියෙන තීන මිද්ද ගතිය නිසා. ඒ කියන්නේ කෙලෙස් නින්දට අපි ඉන්න කැමැත්තෙන්මනේ. දැන් දේශනාවේ පෙන්නනවා නිදි වරන්න කියලා, ජාගරියානුയോഗය. නිදි වරන්න කියලා කියන්නේ නින්දත් එක්ක සටන් කරන්න කියලා කියන්නේ. නින්දත් එක්ක සටන් කරන්න කියලා කියන්නේ නිදි වරාගෙන ධර්මය වඩන්න කියන්නේ, ධර්මය ප්‍රගුණ කරන්න කියලා කියන්නේ. නිදි වරාගෙන ධර්ම අවබෝධයට මහන්සි වෙන්න කියලා කියන්නේ. මොකද නින්ද කියන වැඩපිළිවෙල කියන්නේම, නින්ද කියලා කියන්නේම කෙලෙස් වැඩපිළිවෙලක්. හොඳට තෝරගන්න පින්වතුනි, සත්වයා පුද්ගලයා සමානයි කෙලෙස්. කෙලෙස් සමානයි සත්ව පුද්ගල වැඩපිළිවෙල.
එතකොට මේ කෙලෙස් සහගතව කෙලෙසිලාම ඉන්න වැඩපිළිවෙලෙන් එතර වෙන්න නම් කෙලසීමම අවබෝධ කරන්න ඕනේ අපි. ඒකෙදී නින්දම අවබෝධ කරන්න ඕනේ. දැන් නින්ද අවබෝධ කරනවා නම් හරියටම තීන මිද්දේ තේරෙන්නේ. මට මතක හිටිට පිටකෝපදේශයේ එක තැනක විග්‍රහ කරනවා තීන මිද්දේ විවරණය කරනවා මෙන්න මේ විදිහට. තීන කියන තැනට විග්‍රහ කරනවා තීන අර මිදෙනවා කියන අර්ථය. ඒ කියන්නේ අර කෙලස් නින්දේ ඉන්නවා කියන අර්ථය. දැන් ඕගොල්ලෝ අපි දැන් මේ වෙලාවේ ඇහැරලා හිටියට අපි අර්ථයක් ධර්මයක් සොයන්නේ නැත්තම් සිව්වරිසස් නුවණ පහල කරගන්න මහන්සි වෙන්නේ නැත්තම් ඒ උදෙසා අපි කැප වෙලා නැත්තම් අපිට මේ නිින්දෙන් අවදි වෙන්න බෑ. කෙලස් නිින්දෙන් අවදි වෙන්න බෑ. අපි කෙලස් නිින්ද නිදාගෙනමයි ඉන්නේ. අන්න ඒ අර්ථයෙන් කියනවා තීන මිද්ද. තීන කියන්නේ මොනවද තීන වෙලා තියෙන්නේ? තීන වෙලා ඉන්නවා. මොනවද තීන වෙලා ඉන්නේ? රාග, ద్వේෂ, මෝහ. කියන්නේ සංසාරයේ නැමැති වැඩපිළිවෙලට මිදිලම ඉන්න වැඩපිළිවෙල. කියන්නේ සසරෙම බැහැගෙන ඉන්න වැඩපිළිවෙල. අපි කියනවා රූපේ බැසගෙන ඉන්නවා කියන එක. රූපේ ඇත්ත නොදන්නාකම නිසාම රූපේම බැසගෙන, ඒ කියන්නේ සසරෙම බැසගෙන ඉන්න වැඩපිළිවෙල. මේ බැස ගැනීම එක ක්ෂණයකම සිද්ධ වෙනවා. ක්ෂණයකම මේක සිද්ධ වෙලා ඉවරයි. ඒකයි ඒව මේතස කේවලස දුක්ඛස්කන්ධ සමුදයෝති. දුකේ බැහැගෙන ඉන්නේ දුක්ඛෝ ලෝකෝ පතිත්තිතෝ. නොදන්නාකම නිසාමම මේ පෙර නොඇසූ විරු දුකේ ඒ දුක නොදන්නාකම නිසාම දුකේ බැහැගෙන ඉන්නේ. මේ දුක දැන් අවබෝධ කරගන්න නම් මේ දුක විභජනය කරගන්න ඕනේ. මේ දුක විවරණය කරගන්න ඕනේ. මේ දුක අපි මතු කරගෙන සාකච්ඡා කරන්නට ඕනේ. දැන් ඒ දුක කියන්නෙම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, ඊළඟට උද්ධච්චය. මොකක්ද උද්ධච්චය කියන්නේ? පින්වතුනි උද්ධච්චය කිව්වහම අපිට ඕකට එන අර්ථය තමයි අර ලෝකයේ මට්ටමේ අපි කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි කතා කරන උනම් මහා උද්ධච්චයෙක්, උගේ නම් මහා පඬිතකම උද්ධච්චකම වැඩි. ඒකත් උද්ධච්චයම තමයි. හැබැයි උද්ධච්චය කියලා කියන්නේ සසරේ ඇත්ත නොදන්නාකම නිසාම ඒ නොදන්නා කමටම ඇදිලා ඉන්න වැඩපිළිවෙල. ඒ නොදන්නා කම නිසාම සංසාරය ගැන දන්නවා කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි දන්න කෙන්ගෙඩියක් නැහැ. ඉන්නෙම උද්දච්චයෙන්. එතකොට ඔන්න ඔය තැනදී තමයි අහං නජානාමි කියන එක යෙදෙන්නේ. අහං ජානාමි. මං කියන එක හරි. මම තමයි හරි. මම දැන් මේ අහපු බණ ටික හරිනේ. මගේ ධර්මයේ හරි. මට ධර්මයේ හරි. මං දැන් නිවිලා ඉන්නේ. දැන් සමහරට ධර්ම උද්දච්චයට අහුවෙලා. ධර්මයේ වරද්දලා අල්ලගෙන. සමහරලාට බුදුහාමුදුරන්ට වැඩිය දන්නවා වගේ හිතන වෙලාවල් වලට යනවා. සමහරලාට තමන්ට ධර්මයක් පෙන්නලා දීපු කල්යාණ මිත්‍රයන්ට සත පහකට ගරුත්වයක් නැති ස්වභාවයකට යනවා. මේ වගේ වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි ඒ සමස්තයට අපි අහුවෙන්නේ මේ මෘදු අනතිමානී ගුණයෙන් යුක්තව නිහතමානී කමකින් යුක්තව මේ උද්දච්චයේ තියෙන ගැඹුර අපි හොයන්නේ නැති නිසා. උද්දච්ච අකුසලයේ තියෙන ගැඹුර අපි හොයන්නේ නැති නිසා. ඒ හොයන්නේ නැති නිසාම උද්දච්චයේ බැහැගෙනමයි ඉන්නේ. උද්දච්චයේ බැසගෙනමයි ඉන්නේ. අන්න පැවැත්මට තියෙන කැමැත්තම පදනම් කරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද, ඒ කියන්නේ පැවැත්මට තියෙන කැමැත්ත එකකුයි කාමච්ඡන්දේ වෙනෙකුයි නෙමෙයි. පැවැත්මට තියෙන කැමැත්ත සමානයි කාමච්ඡන්දය. පැවැත්ම තුලම නැවත පැවැත්මටම හිර වෙලා පැවැත්ම තුලම අනාථ වෙලා ඉන්න ස්වභාවය. පැවැත්ම තුලම අනාථ වෙලා ඉන්න වැඩපිළිවෙලම ව්‍යාපාද වැඩපිළිවෙල. විනාශ වෙවීමයි ඉන්නේ. සංසාරයට කොටු වෙලා සංසාරයේ අසරණ වෙලා. ඒ කියන්නේ බ්‍රහ්මයෙක් වුණත්, දෙයියෙක් වුණත්, මිනිසෙක් වුණත්, තිරිසනෙක් වුණත්, ප්‍රේතයෙක් වුණත්, මොකෙක් වුණත් අසරණ වෙලාමයි ඉන්නේ. ඒ අසරණ කමමයි මේ විග්‍රහ කරන්නේ. පැවැත්මේ අසරණ කමට අහු වෙලා ඉන්නවා. ව්‍යාපාදයට අහු වෙලා ඉන්නේ. ඊළඟට තීන මිද්දේ. මොකද තීන මිද්දේ? කෙලස් නින්දෙන් නිදිගෙන ඉන්නේ. කෙලස් නින්දෙන් දැන් අවදි වෙන්න ඕනේ. කෙලස් නින්දෙන් අවදි වෙන්න නම් සංකතය හරියටම වැටහෙන්න ඕනේ. සංකතය හරියටම අවබෝධ වෙන තැනමයි පෙරපසු නොවි අසංකත නිබ්බාණය සාක්ෂාත් වෙන්නේ. එහෙනම් සංකතයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දකින මේ සංස්කරණ ක්‍රියාවලියේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණස පහළ විය යුතුමයි. ඒ නුවණ පහළ කරගන්න නම් සංස්කතයන්ගේ සංස්කාර ක්‍රියාවලිය හරියටම වැටහෙන නුවණ මතු කරගෙන කෙලස් නින්දෙන් අවදි වෙන්න ඕනේ. ආන්ගේ කෙලස් නින්දෙන් අවදි වෙනවා කියන අර්ථයෙන් තමයි කිව්වේ තීන මිද්දේ දුරු වෙන්නට ඕනේ. තීන මිද්දේ ප්‍රහීන වෙන්නට ඕනේ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සැකය, මේ ධර්මයේ පිළිබඳව තියෙන නුහුරට කරන සැකය, මේ සැක කිරීම සම්බන්ධව දැන් ධර්මයත් සැක කරන්නේ නුහුරටම තමයි. බුදුහාමුදුර ඇත්තටම මේක කියලා තියෙනවද දන්නේ නැහැ. ඇත්තටම ඔය කිව්වට දැන් ත්‍රිපිටකය අදෝවා තියෙනවද දන්නේ නැහැ. දැන් මේ කාලේ ලොකු කුමන්ත්‍රණයක් යනවා, ලොකු උමනාවක් යනවා. ඒක ඇත්තටම නොදන්නා කම නිසාමයි, අසරණ කම නිසාමයි යන්නේ. අද අපි මේ කියන බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ වැරදි, ඉංගලන්තේ තියෙන ත්‍රිපිටකේ තමයි හරි. නැත්තම් අද අපි මේ කියන බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ වැරදි, නැත්තම් වෙන කොහේ හරි තියෙන ත්‍රිපිටකයක් තමයි හරි කියලා. දැන් මේ ත්‍රිපිටකේ කපන්න හදනවා. මේකේ තියෙන කුද්දකනිකාය අයින් කරන්න හදනවා. මේකේ තියෙන මේ ජාතක පාළිය අයින් කරලා දාන්න හදනවා. මේ ගැඹුරු ශුන්්‍යතාවයේ විවරණ කරගන්න තියෙන මේ මහා ධර්මය අයින් කරලා දාන්න හදනවා.
අයින් කළ මේ ත්‍රිපිටකයේ වැරදි හරි ත්‍රිපිටකයේ අහවල් තැන තමයි තියෙන්නේ කියලා ඊටාම නරක තැනකට ගිහිල්ලා දිනවා. ඇයි පිංගුතුනි මේ වෙලා තියෙන්නේ? ධර්මය වරද්දලා අල්ල ගැනීම. වෙන මුකුත් නෙමෙයි පිංගුතුනි. ඒ විදිහට මේ වරද්දාගත්ත මතවාදවලට යන්නෙම මේ ත්‍රිපිටක බුද්ධ වචනය ගැන විශ්වාසයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියපු කතාව තමයි මහරහතුන් වහන්සේලාගෙන් රැකගෙන ඇවිල්ලා අපේ මේ මහා සංඝ පරම්පරාව පරයාප්ති ශාසනයක් විදිහට මේ රැකගෙන ආපු ධර්මය අපිට කිසිම කරදරයක් නැතුව ඉතුරු වෙලා තියෙනවා. මේක තුලින් අපිට මේ ධර්මයේ තියෙන ගැඹුර ලස්සනට කතා කරගන්න පුළුවන් කියන පරිසරය දැනෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මේ ත්‍රිපිටකය වැරදි වෙන අහවල් තැනක තියෙන ත්‍රිපිටකයක් තමයි හරි කියලා. අනේ ඉතින් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයටම ආයි ගරහා කරනවා. මොනතරම් අසරණකමක්ද? එංගලන්තෙත් තියෙනවා අපේ ත්‍රිපිටකයේම තමයි. ඉතින් මේ අරන් ගියපු ත්‍රිපිටකයේම තමයි එහෙත් තියෙන්නේ. ආය අමුතු ත්‍රිපිටකයක් නැහැ. මේ ත්‍රිපිටකයේ ඒ ත්‍රිපිටකයේ ඕනනම් දැන් මේක ලියනකොට දැන් සිංහල පරිවර්තනය කරනකොට මේ ස්වාමීන් වහන්සේලාගේ අතින් යම් යම් ව්‍යාකරණ දෝෂ වලට වචන පොඩ්ඩක් වෙහෙ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේක කවුරු හරි කියනවනම් මේක හැමදේම වැරදි කියලා ඒක ඒ ස්වාමීන් වහන්සේලාට කරන මහා ගෞරවයක්. ඉතින් හොඳට තෝරගන්න පින්වතුනි අපි අද හරිය පරිස්සම් වෙන්න ඕනේ. දැන් අද ගොඩාක් කට්ටිය මේ ධර්මයත් වරද්දගෙන ප්‍රතිපදාවත් වරද්දගෙන නැති මගපල කියාගෙන ඊටාම භයානක තැනකටපත් වෙලා ඉන්නවා. මං ඇයි ඕගලන්ට මේක කියන්නේ? ඒ ඇත්තට පහර ගහන අර්ථයෙන් නෙමෙයි මේ කතාව කියන්නේ. මෙතන තියෙන භයානකකම කියන්නේ. මෙතන භයානකකම කොච්චරද කියලා කියනවා නම් අපිට මග ඇරෙන්නේ ශාස්ත්‍රීය ශාසනය. අපිට මග ඇරෙන්නේ ශාස්ත්‍රීය ධර්මය. අපිට මග ඇරෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ දීපු මේ මහා දායාදය. ඒ නිබ්බහනේ අවබෝධ කරගන්න තියෙන වට පරිසරය අපි දන්නේම නැතුව අපෙන් මග ඇරලා යනවා. ඒක නොවෙන්නට අපි හරිය පරිස්සම් වෙන්න ඕනේ. අවසානයේදී අපිට මේ ලැබිලා තියෙන බුද්ධ වචනය සැක කරන තැනට එනවා. නුහුරට බලන තැනට එනවා. අපේ මේ ත්‍රිපිටකයේ වැරදි වෙන ත්‍රිපිටකයක් තමයි හරි කියලා. දැන් මොකද වෙන්නේ? ඊටාම භයානක තැනකට යනවා. ඒ එංගලන්තේ තියෙන ත්‍රිපිටකෙත් හරි මං කියන්නේ ඒක වැරදි කියලා. මේ ත්‍රිපිටකෙත් හරි. මේ කොයි ත්‍රිපිටකයේ ඇතුළෙත් අපිට බුදුහාමුදුරුවන්ව දකින්න පුළුවන් පරිසරය තියෙනවා. ධර්මයේ ගැඹුර දකින්න පුළුවන් පරිසරය තියෙනවා. මහා සංඝයාගේ ගුණය දකින්න පුළුවන් පරිසරය තියෙනවා. ඒ ගැඹුර තෙරුවන දකින්න අපි මහන්සි වෙමු පින්වතුනි. එතකොට තෙරුවනත් එක්ක සත්‍ය අවබෝධය කියන එක බැඳිලාමයි තියෙන්නේ. තෙරුවන් ගුණය අවබෝධ කරගන්න කොටයි අපිට ඒ ගමන යන්න පුළුවන්. එතකොට ඒ අර්ථයේදී හොඳට තෝරගන්න බෙදෙන්න එපා. අපි හැමෝම එකම නිවනක් නම් හොයාගෙන යන්නේ. අපි හැමෝම සමගියෙන් මේ පරේක්ෂණය සිද්ධ කරමු. ඒ පරේක්ෂණය සිද්ධ කරනකොට මේ දේශනා කරන මගේ තෝරන තරම් අඩුපාඩු තියෙනවා පින්වතුනි. මම සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කෙනෙක් නෙමෙයි. එහෙම සියල්ලෙන් සියල්ල සම්පූර්ණ ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වෙන්න එපා. අපෙත් අඩුපාඩුවක් දැක්කොත් අපිට කෝල් කරලා හරි කියන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මම මෙන්න මෙහෙම අඩුපාඩුවක් දැක්කා. අනේ ඔබ වහන්සේට පුළුවන් නම් මෙන්න මේ අඩුපාඩුව හදාගන්න කියලා. ඒක ඊටාම වටිනවා. අපි අවවාදයක් ආදර්ශයක් විදිහට අපි බොහොම ගෞරවයෙන් ඒක පිළිගන්නවා. මේක ලොකු කමකට කියන කතාවක් නෙමෙයි. සමහර අම්මලා දාතලා මට ඕද ෆෝන් කතා කරලා සමහරලාට කියනවා සමහර දේවල්. ඒක ඊටාම වටිනවා. ආම්දුරනේ මේක මගේ අදහසක් කියලා සමහර අම්මලා දාතලා හොඳ අදහස් යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවල් තියෙනවා. ඒ සමහර අවස්ථාවල ඒගොල්ලෝ ආම්දුරනේ මේක මම ඔබ වහන්සේට කියනවා කියලා සමහරට කියන්නේ නැහැ. හැබැයි කතා කරලා ඉවරුනාට සමහරලාට ඒ ඇත්තෝ අපිට හොඳ දහම් අවවාදයක් දීලා තියෙනවා. මම එහෙම ඉගෙන ගත්ත දැන් ගොඩාක් තියෙනවා. සමහරලාට පුංචි දරුවෝ පවා මට ඒ වගේ අවවාද දීපු අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේ පරමාදර්ශයට අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චීවරයේ බිම ගෑවිමින් යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහිල්ලා කිව්වහම ඔබ වහන්සේගේ චීවරයේ බිම ගෑවෙනවා කියලා උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ඒ වැරද්ද විදිහට පිළි අරගෙන ඒ වෙලාවෙ මේක නිවැරදි කරගත්තා. ඒක තමයි පින්වතුනි මේ ශාසනයේ තියෙන සාමීචි පටිපන්න ගුණය. ඒක තමයි පින්වතුනි මේ ශාසනයේ තියෙන සුපටිපන්න ගුණය. මේ ගුණ ටික අපි මතු කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ප්‍රායෝගික විය යුතුමයි. ඒකෙදි කවුරු හරි කෙනෙක් අපිට අපේ වැරද්දක් පෙන්නලා දෙනවා නම් ඒ වැරද්ද අහන්න කන විවර වෙන්නට ඕනේ. ඔතනක් තියෙන්නේ සද්ධාවමයි. ඒකයි හොඳට තෝරගන්න දැන් මම මේ කියාගෙන යන කතාවේදී ධර්මය සැක නොවෙන්න ධර්මයේ තියෙන ගැඹුර විමසිම් නුවණින් පහළ වෙන්නට අපි සැකය ගෙවෙන ප්‍රතිපදාවක් අපි ගාව තියෙන්න ඕනේ. ඒ සැකේ ගෙවෙන්නට නම් සැකයෙන් නිදහස් වෙන්නට නම් අපි මුලින්ම සැකේ ස්වභාවය අපිට තේරෙන භාෂාවෙන් මුලින් ටිකක් තෝරගමු. අපිට තේරෙන මට්ටමකින් මුලින්ම මේ සැකේ කියන එක පොඩ්ඩක් තෝරගමු. ඊට පස්සේ අපි ඒ ක්‍රමානුකූලව ඒකේ ගැඹුර ක්‍රමානුකූලව ධර්ම අවබෝධයත් එක්ක විවරණය වෙලා අපිට ඒ දහම් සාකච්ඡාවත් එක්ක ඉදිරියට යනකොට මම ටිකක් සැකේ ගැන තේරෙන පුංචි කතාවක් කියන්නම්. මේ සැක කරන ස්වභාවය දැන් නීවරණ ධර්ම වල තියෙන ප්‍රධානම එකක් නෙමෙයි සැක කිරීම කියන එක. සැකේ කියන එක පොඩ්ඩක් අපිට තේරෙන භාෂාවෙන් තේරෙන්නට චුට්ටක් මම කියලා දෙන්නම්. සාමාන්‍ය ඕන කෙනෙක් ඇහුවාම මේ සැක කරනවා කියන එක තැන තියෙන අදහස මොකක්ද කියන එක තේරෙන්න පුංචි උදාහරණයක් කියන්නම්. හොඳට ආගන්න. අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා. හිතන්නකො මෙහෙම.
අලුත බැඳපු කසාජ ජෝඩුව. දැන් මේ ජෝඩුව බොහෝම ඉතින් නෝන මහත්තයාට ගෞරවයෙන් මහත්තයා නෝනට ගෞරවයෙන් ඉතින් හරි ආදරෙන් දැන් සාමාන්‍යයෙන් ඔය ආදරය කරපු මහතුරු දැන් මේ වෙලාවේ මාත් එක්ක මේ බණ අහන්න සම්බන්ධ වෙන ඇත්තොත් මේ බණ මේ වෙලාවේ පටිගත කරන්න මේ වෙලාවෙත් එක්ක සම්බන්ධ වෙන ඇත්තොත්ටත් ඔය ආදරය කියන අත්දැකීම ඇතිනේ නේද? නැද්ද අත්දැකීම? අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ජීවිතේ අත්දැකීම තියෙනවා. දැන් දෙන්නේ ආදරය කරන කාලේ පුදුමාකාර අර තියෙනනේ විශ්වාසයක් වගේ එකක්. ආදරයත් එක්ක තියෙන්න ඕනේ ඊළඟ කාරණාව තමයි එකිනෙකාව විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. ළඟ ඉන්න එකාව විශ්වාස නැත්තම් ඒ ආදරයක් නෙමෙයි එතන තියෙන අසහනයක් තියෙන්නේ. එතන තියෙන පිච්චිල්ලක් 1000ක් තියෙන. සමහරවිට බෙල්ල කපලා මරනවා, බෙල්ල කපලා මරනවා, හිරේ අර පොල් වලින් ගහනවා. ඊට පස්සේ මහා දරුණු තැන් වලට යනවා. ඒ මොකද ආදරේ නෙමෙයි තිබිලා තියෙන්නේ. දැඩි කාමයයි ඒ වගේම තමයි අවිශ්වාසයයි. අපි කෙනෙක්ට අවංකව ආදරය කරනවා නම් ඒ ආදරයත් එක්ක ගෞරවය කියන එක තියෙන්න ඕනේ. මිනිසියෙක් විදිහටවත් එයාට ගෞරව කරන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. දැන් මෙන්න මේ ආදරය සහ ගෞරවය කියන එකත් එක්ක අනිවාර්යයෙන්ම තියෙනවා විශ්වාසය කියන කාරණාව. ඒකත් දෙන්නට ඕනේ. එතකොට අනෙක් ඉදිරියෙන් තමන් ආදරය කරන කෙනාව විශ්වාස කරන්න බැරි නම් ඒක ආදරයක් නෙමෙයි. එතන තියෙන්නේ සැකකිරීමක් සහ වෛරයක්. දැන් මම මේ ඕගලන්ට උදාහරණ කතාවක් කියලා දෙන්න හදන්නේ. අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා. දැන් මේ තරුණ කාලේ ජෝඩුවක් මේ කාලේ ජෝඩුවක් කියලා ගන්නකො. මේ දෙන්න ආදරෙන් දැන් බැඳිලා ඉතින් ආදරෙන් ඉන්නවා කියලා පෙන්නනවා. හැබැයි ඇත්තටම ආදරෙන්ද කියලා අපි බලමු මේ කතාවත් එක්ක. දැන් මේ දෙන්න එක ගෙදරක වාසය කරනකොට ඔහොම ඉන්නකොට මේගොල්ලන්ගේ ගෙදරට මේගොල්ලන්ගේ ගෙවල් මාරු කරලා මේගොල්ලෝ වෙන ගෙදරකට යනවා පදිංචියට. ඒ පදිංචියට ගියාට පස්සේ ඒ පදිංචියේ ඉන්න ගෙදර ගාවට අසල්වාසී නෝන කෙනෙක් එනවා. මේ නෝනා මේ ගමේ ප්‍රසිද්ධ වෙලා තියෙන ඕපදූප කියන කෙනෙක් විදිහට. මේ නෝනා මේ ගමේ රටේ මිනිස්සු අතර කතා වෙලා තියෙන ඕපදූප කියන අනිත් අයව කොටවන කෙනෙක් විදිහට තමයි දන්නේ. හැබැයි මේ අලුත බැඳපු ජෝඩුව මේක දන්නේ නැහැ. දැන් මේ ජෝඩුව අර නෝනා ආවට පස්සේ ඉතින් බොහොම ගෞරවයෙන් පිළි අරගෙන මේව කරලා ඉතින් තේකක් එහෙම දීලා ඉතින් අක්කේ අපි මේ පැත්තට අලුත් අපි මේ ළඟදි මෙහෙට ආවේ අපි දෙන්න මේ ළඟදි කසාද බැන්දේ ඔහොමයි කියලා ඉතින් ඔහොම කියලා දැන් කතා කරලා අර ඉතින් අර නෝනාත් ඇවිල්ලා ආගේ තොරතුරු කතා කරලා ගමේ වටේ තොරතුරු ටිකුත් මේගොල්ලන්ට කියලා එහෙනම් මම යන්නම් මල්ලි යන්නම් නංගි කියලා එළියට බහැලා යන ගමන් අර මහත්තයාට කතා කරනවා මල්ලි පොඩ්ඩක් මෙහෙ එන්නකෝ කියලා ගේට්ටුව ගාවට. දැන් මේ නෝනා අර මහත්තයාව ගේට්ටුව ගාවට කඳවගෙන දැන් අර අලුත බැඳපු නෝනා දැන් බලාගෙන ඉන්නවා. අර තරුණ නෝනා බලාගෙන ඉන්නවා දොර උළුවස්සට හේතු වෙලා. මහත්තයා එනවා එළියට. ඇවිල්ලා ඉවර වෙලා ගේට්ටුව ගාව ඉඳගෙන අර නෝනා අර මල්ලිගේ කනට මෙන්න මෙහෙම ලං කරලා මෙන්න මෙහෙම කියනවා. මල්ලි වී පොත්ත ඇතුලේනේ හාල් ඇටේ තියෙන්නේ කියලා කනට ලං කරලා කියලා අර තරුණ නෝනා දිහා මෙහෙම වපරහෙන් හොරහෙන් වගේ බලලා යනවා යන්න. දැන් පින්වතුනි ඔය සිද්ධිය ඊළඟට මක් වෙයිද? ඕක අත්දැකීමෙන් ඔය ගෙවල් දොරවල් වල දන්න කට්ටිය දන්නවා. දැන් අර මහත්තයා ගෙදරට ගියපු ගමන් අර නෝනා මොකක්ද අහන්නේ? පැටියෝ අර අක්කා මොකද්ද කිව්වේ? දැන් අහනවද නැද්ද? අනිවාර්යෙන් අහනවා. මම දන්නවනේ නෝනලගේ හැටි. අනිවාර්යෙන් අහනවා. දැන් ඔහොම අහනකොට අර මහත්තයා අවංකවම කියනවා ඇත්තටම කියපු එක. මොකද්ද කියන්නේ? අර අක්කා මට කිව්වේ වී පොත්ත ඇතුලේ තමයි හාල්ලටේ තියෙන්නේ කියලා. දැන් ඔබ හිතනවාද අර නෝන අරක විශ්වාස කරයි කියලා? ඔයගොල්ලගේ අත්දැකීමට දාලා බලන්න බොහෝ වෙලාවට වෙන්නේ සැක කරන එක. බොහෝම කලාතුරකින් ඉන්න පුළුවන් නෑ පැටියෝ මට ඔයා විශ්වාසයි. ඔයා කියප එක වෙන්න පුළුවන්. එහෙම විශ්වාසයෙන් යුක්තව කතා කරන කට්ටිය අද වෙනකොට බොහෝම අඩුයි. බොහෝ වෙලාවට වෙන්නේ මේ වගේ තැනකදී සැක කරන එක. දැන් එතන බලන්න නුහුරට බලපු එකක් නේ කලේ. ඒ කියන්නේ නුහුරට බැලුවේ. උඹ කොහොමද එහෙම කියන්නේ? මම අර ගෑණි බලපු විදිහම මට තේරුණා. මොකක් හරි උතන බොරුවක් තියෙනවා. මොකක් හරි හොරයක් තියෙනවා. දැන් අන්න අර සැක කරපු ස්වභාවය. අන්නේ නුහුරට බලන ස්වභාවය. ඔන්න ඔය හැංගීම හොඳට බලන්න පින්වතුනි. ඔන්න ඔය වගේ තමයි අර අනේකා දිහා නුහුරට බලනවා වගේ අනේකා දිහා සැක කර බලනවා වගේ තමයි අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සැක කරන එකයි. ඇත්තටම අද මේ ධර්මයෙන් නිවන් දකින්න පුළුවන්ද? ඇත්තටම මේ ත්‍රිපිටක ධර්මයේ ඇත්තද? ඕක බුදුහාමුදුරුවමද කියලා තියෙන්නේ? ඕක ධර්මයේ ඇත්තටම මහා සංඝයාද මේක මේ සංග්‍රහිත කරලා තියෙන්නේ? ඇත්තටම ධර්ම සංගායනාවක් සිද්ධ වෙලා තියෙනවද? ඇත්තටම ලංකාවේදී ගන්ධාරූඪ වෙලා මේක ආරක්ෂා වෙලා ආවද? මේ මහා සංඝරත්නය මේක රැක්කද? ඕවා කන්න හදාගත්ත කතාවද දන්නේ නැහනේ. ඔහොම අර මේ සමස්තය සැක කරන ස්වභාවය. ඒක ඊටාම දරුණු අකුසලයක්. ඊටාම දරුණු අවුලක්. මෙන්න මේ අවුල හොයන්න. මේ අවුල ප්‍රායෝගිකවම අවබෝධ කරගන්න මහන්සි වෙන. දැන් මේ පංච නීවරණ බලගැන්වීමමයි අවිද්‍යාවට ආහාරය.
අවිද්‍යාවට ආහාරය පංච නීවරණ. එහෙනම් පංච නීවරණට ආහාරය අවිද්‍යාව වෙනවා. අවිද්‍යාවට ආහාරය මොකද්ද වෙන්නේ? පංච නීවරණ වෙනවා. දැන් ඔන්න බලන්න මෙතන බුදුහාමුදුරුවෝ ලස්සට පෙන්නනවා. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා කියන පංච නීවරණ දරන පංච නීවරණ ප්‍රමුඛ කරගෙනමයි අවිද්‍යාව බලගැන්වෙන්නේ. අවිද්‍යාව බලගැන්වීමමයි පංච නීවරණ. ඒ කියන්නේ පංච නීවරණට ආහාර වෙනවා අවිද්‍යාව, අවිද්‍යාවට ආහාර වෙනවා පංච නීවරණ. නොදන්නා කමට ආහාර වෙනවා කෙලෙස් වැඩපිළිවෙල, නීවරණ වැඩපිළිවෙල, පංච නීවරණ, නීවරණ වැඩපිළිවෙලට නැවත ආහාර වෙනවා නොදන්නා කමට. ක්‍රියාවලිය බලන්න. ඕන් ඊළඟට විග්‍රහ වෙනවා. මහණනි මම පංච නීවරණද සප්‍රත්‍ය කොට කියමි නිෂ්ප්‍රත්‍ය කොට නොකියමි. පංච නීවරණයන්ගේ ආහාර කවරේදත් පංච නීවරණද සප්‍රත්‍ය කොට කියන නිෂ්ප්‍රත්‍ය නොකියමි. ත්‍රිවිධ දුෂ්චරිතයයි. දැන් ඔන්න බලන්න මේකේ වචන ටික බලමු අපි. අවිද්‍යාවට ආහාර වෙනවා පංච නීවරණ, පංච නීවරණට ආහාර වෙනවා ත්‍රිවිධ දුෂ්චරිතය, ත්‍රිවිධ දුෂ්චරිතයට ආහාරය සප්‍රත්‍ය වෙනවා ඉන්ද්‍රිය අසංවරය, ඉන්ද්‍රිය අසංවරයට ආහාර වෙනවා අස්මෘති අසම්පජන්‍ය, සිහි නුවණ නොමැති කෙන. කියන්නේ යථාභූත ඥාන දර්ශනයේ නොමැතිකම, නුවණැස නොමැතිකම, සත්‍ය අනුව දකින නුවණ, සිහිය නොමැතිකම, සත්‍ය ඥානය නොමැතිකම, අසම්ප්‍රජන්‍ය. අසම්පජන්‍යගේ ආහාරය අයෝනිසෝ මනසිකාරයයි. දැන් මනසිකාර දෙකයි තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ දන්න දකින නුවණ, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන, සත්‍ය අවබෝධය සමග යෙදෙන නුවණ. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නොමැතිකමම තමයි අයෝනිසෝ මනසිකාරය. දැන් අපි ගාව තියෙන්නේම අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය අවබෝධ කරගන්න මහන්සි වීමමයි යෝනිසෝ මනසිකාරයට මාර්ගය වෙන්නේ. ඒකට අයෝනිසෝ මනසිකාරයයි ආහාරය. අයෝනිසෝ මනසිකාරයේ ආහාරය නොහැදිලි බව. ඒ කියන්නේ අසද්ධාව. බුද්ධ වචනයට සද්ධාව නැතිකම, තෙරුවණ කෙරෙහි සද්ධාව නොමැතිකම, සත්‍ය ඥානය මතු කර ගැනීමට ඌමනාව නොමැතිකම, අසද්ධාව. ඊළඟට කියනවා අසද්ධාවට ආහාරයක් ඇත. ඒ තමයි අසත් ධම්ම ශ්‍රවණය. සද්ධා වෙන්නේ අසත් ධම්ම වැඩපිළිවෙල නිසා. ඒ කියන්නේ ඇහෙන්න ඕනේ දහම අහගෙන නැහැ. විමසන්න ඕනේ ධර්මය විමසලා නැහැ. සෙවිය යුතු අවබෝධය සොයලා නැහැ. ඒ අනවබෝධය නිසාම ඉන්නේ මොන වැඩපිළිවෙලද? අසත් ධර්ම වැඩපිළිවෙලේ. මම මේක තේරෙන උදාහරණයක් කියන්නම්. ටිකක් වැටහෙන්න, තේරෙන ලෝකේ කට්ටියට තේරෙන්නටත් එක්ක අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කතාවක් තියෙනවා. වැද්දන්ගෙන් බනහලා ජේතවනාරාමයට ගල් ගහලා ලෝකේ කාලවල වතුර බීලා ආවා කියලා. ඔහොම කතාවක් තියෙනවා. ඕකේ මතු පිටින් කියන්නේ වංචනිකයෙක් කියන එක. කියන්නේ වැද්දන්ගෙන් බනහපු ජේතවනාරාමයට ගල් ගහපු ලෝකේ කාලේ වතුර දීපු එකෙක් තමයි වංචනිකයෙක් කියන අර්ථයෙන් තමයි ඕක සාමාන්‍ය ලෝකයේ තුල අර්ථ විවරණය කරන් තියෙන්නේ. හැබැයි ඕකම අපි ටිකක් ගැඹුරට අර්ථ විවරණය කරගමු. වැද්දන්ගෙන් බනහලා කියලා කියන්නේ ඇහෙන්න ඕනේ බණ ටික ඇහුණත් ඒක අහලා නැහැ. දැන් කොහොමද තරම් සංසාරේ බුදු පියාණන් වහන්සේලා සම්මුඛ වෙලා ඇති. ඒ වගේම තමයි පසේ බුදු පියාණන් වහන්සේලා සම්මුඛ වෙලා ඇති. ආර්ය මහරහතන් වහන්සේලා, ආර්යතුමන් වහන්සේලා සම්මුඛ වෙලා ඇති. හැබැයි ඒ කියන බණ ටික අහලා නැහැ. ඒ ඇහෙන්න ඕනේ කතාව අහගන්න නැතුව Tamanට ඕනේ ඒවා අහගෙන අසත්පුරුෂ වැඩපිළිවෙලේම ඇවිල්ලා. අසත් ධර්ම වැඩපිළිවෙලකම ඉඳලා. අන්න වැදි වැඩපිළිවෙලක ඇවිල්ලා. අන්නේ වැදි වැඩපිළිවෙල තමයි. ඒ කියන්නේ සසරේ අපි ආපු මේ ගමනම උපමා කළොත් වැදි වැඩපිළිවෙලට ආන් එකට අපි කියමු වැදි බණ කියලා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වැදි බණ වැඩපිළිවෙලක. ඒ කියන්නේ සංසාරයේ ඇත්ත දකින්න නුවණ පහල කරගෙන සසරින් එතර වෙන්න මහන්සි වෙලාම නැහැ. තාම මේ සංසාරේ හිර වෙලා ඉන්නේ. ඒ කියන්නේ වැදි බණ වැඩපිළිවෙලක ඉන්නේ. වැද්දන්ගෙන් බණහලා ජේතවනාරාමයට ගල් ගහලා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට, මහරහතුන් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට, ආර්ය උත්තමයන් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට අපේ තිබිච්ච බකපඬිතකමට අපි අර අසත් ධර්ම වැඩපිළිවෙල ඉඳගෙන සත් ධර්මයට ගල් ගහලා. වැද්දන්ගෙන් බණහලා ජේතවනාරාමයට ගල් ගහලා. නිකන් හිටියේ නෑ. ලෝකේ කකා වතුර බිබී ආවේ. ලෝකේ කනවා తాවකාලික සැනසීමක් හොයනවා. මේ ලෝකෙම උලා කකා ලෝකෙම හොය හරියට හරකා බිම තනකොළ උලා කනවා වගේ. ඇහෙන් රූප උලා කනවා, කනෙන් ශබ්ද උලා කනවා, නහයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනෙන් ධර්ම, මේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට මහු වෙලා මේ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ හතර ආකාරයෙන්ම ආහාර වැඩපිළිවෙල බල ගන්නවගෙන අපි පැවැත්මේ අසරණ වෙලා ඉන්නවා. මෙන්න මේ අසරණ වෙලා ඉන්න වැඩපිළිවෙලම තමයි වැද්දන්ගේ බනහලා ජේතවනාරාමයට ගල් ගහලා. ඒ කියන්නේ ආර්යයන්ට ගල් ගහලා, ආර්ය උතුමන්ට හිංසා කරලා, පීඩා කරලා
අපි ආපු මේ ගමන දැන් අපි ඒක කමා කරන්න ඕනේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ආරතුමන් වහන්සේලාට සියලු ලෝක සියලු සත්වයන්ට දැන නොදැන සිදුකොට ඇති සියලු මාර්ගපාදයන්ට වර්ධ ප්‍රමාද දෝෂයන්ට හිංසා පීඩාවන්ට කමා කරමි කමා වෙත්වා කියන ඒ අදහසම නිරන්තරයෙන් දියුණු කරගෙන අපි මහන්සි වෙන්නට ඕනේ. මොකටද? බුදුබණේ තියෙන ගැඹුර අවබෝධ කරගන්න. ආන්ගේ බුදුබණ අවබෝධ කරගන්න මහන්සි වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි නිවෙන්න මහන්සි වෙන්නට ඕනේ. නිවීම පිණිස, නොඇලීම පිණිස, අතහැරීම පිණිස, නොඇලීම පිණිස, මිදීම පිණිස, නිබ්බාණය පිණිසම මේ සියලු බැමි වලින් නිදහස් වෙන, බැම්මෙන් නිදහස් වෙන ඔය නිබ්බාණ සූත්‍රවල දේශනා කරන ආකාරයට සියලු බැමි බිඳ හරින නුවණට කියනවා නිබ්බාණ ප්‍රතිපදාව නැත්නම් නිබ්බාණය කියලා. මෙන්න මේ නිබ්බාණය සාක්ෂාත් කර ගැනීම පිණිසම අපි අපේ ප්‍රතිපදාව තීව්‍ර කරගන්න ඕනේ. ඒ උදෙසා මේ වැඩපිළිවෙල, ඒ උදෙසා තියෙන මේ කාරණාව අපි සීල අනුග්‍රහයෙන්, සුත අනුග්‍රහයෙන්, සාකච්ඡා අනුග්‍රහයෙන් සාකච්ඡා කරගෙන සමත විදර්ශනා අනුග්‍රහයිතය මතු කරගන්නට මහන්සි වෙන්නට ඕනේ. ඒ අර්ථයෙන් සද්ධර්මයේ ශ්‍රවණය නොරක අසද්ධර්ම ශ්‍රවණයේ මිදගෙන ආපු වැඩපිළිවෙලේ අසද්ධර්මයට ආහාරය වුණේ අසත්පුරුෂ සංසේවනයමයි. ඒ අසත්පුරුෂ සංසේවනය මුල් කරගෙනමයි එහෙනම් දැන් මේ අවිද්‍යාව පවතින්නේ. දැන් බලන්න මේක ඕගොල්ලන්ට තව ටිකක් විග්‍රහ කළොත් තණ්හා සූත්‍රය විග්‍රහ කරනවා භව තෘෂ්ණාවද සප්‍රත්‍ය කොට නොකියමි නිෂ්ප්‍රත්‍ය කොට සප්‍රත්‍ය කොට කියමි නිෂ්ප්‍රත්‍ය කොට නොකියමි භව තෘෂ්ණාවන්ගේ ප්‍රත්‍ය අවිද්‍යාවමයි. එතකොට තොරගන තෘෂ්ණාව කියන්නේ අවිද්‍යාව නිසාමයි, අවිද්‍යාව තෘෂ්ණාව නිසාමයි, තෘෂ්ණාව අවිද්‍යාව නිසාමයි මේ සමස්තය එකට වැඩ කරන්නේ. එතකොට මේක අපි තෝරගත්තොත් මෙන්න මේ විදිහේ පොඩි ස්ලයිඩ් එකකින් අවිද්‍යාවට හේතු වෙනවා අවිද්‍යාවට ආහාරයි පංච නීවරණ, පංච නීවරණට ආහාරයි ත්‍රිවිධ දුෂ්චරිතය, ත්‍රිවිධ දුෂ්චරිතය ආහාරයි ඉන්ද්‍රියන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම ඉන්ද්‍රිය අසංවරය, ඉන්ද්‍රිය අසංවරයේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම හේවත් සිහිමුලාව, සිහිමුලාව වෙන්නේම අයෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරයට වෙන්නේ අසද්ධාව, අසද්ධාවට හේතු වෙන්නේ අසද්ධර්ම ශ්‍රවණය, අසද්ධර්ම ශ්‍රවණයට හේතුව අසත්පුරුෂ ඇසුර. දැන් එහෙනම් මක් වෙන්න ඕනේද? දැන් මේ වැඩපිළිවෙලම අනුසෝතගාමි සසර වැඩපිළිවෙල. එහෙනම් සසර කියන ක්‍රියාවලිය තුළ අසත්පුරුෂ ඇසුරමයි අවිද්‍යාව. එතකොට අසත්පුරුෂ ඇසුරමයි මේ සමස්තයටම මුල් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට මේක වෙනස් කරගන්න නම් අපි පටන් ගන්න ඕනේ තැන තමයි සත්පුරුෂ සංසේවනය කියන තැනින්. මේකම තමයි සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය, සද්ධාව, යෝනිසෝ මනසිකාරය, සිහි නුවණ, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය, පංච නීවරණ ධර්ම ප්‍රහාණය, ඒ වගේම තමයි විඥාව පහළ වීම. මේ කියන ඔබලට පේනවා නම් සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, සද්ධාව, යෝනිසෝ මනසිකාරය, සිහි නුවණ, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරය, පංච නීවරණ, විද්‍යාව පහළ වීම නැත්නම් සත්‍ය ඥානය පහළ වීම, විද්‍යා උදපාදි. දැන් මේ පෙර නොඇසු විරු ධර්මයේ පිළිබඳ ඇස පහළ වුණා, නැන පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝක පහළ වුණා කියලා තථාගතයන් වහන්සේගේ සීහනාදයේ අනුව උන්වහන්සේ පෙන්නපු ප්‍රතිපදාව අවබෝධ කරගෙන මේ පටිසෝතගාමි ආර්ය චින්තනයට අනුව කටයුතු කරන්නට අපි මහන්සි වෙන්නට ඕනේ. ඒ අර්ථයෙන් සත්පුරුෂ ඇසුරෙන් පුලින්ම තමයි අපිට පෙර නොඇසු විරු අවබෝධය මතු කරගන්න ලැබෙන්නේ. ඒක ලැබෙන වෙලාව අපි දන්නේ නැහැ පිංගුතුනි. මේ බණ ටික අහන් හිටියයි කියලා මම කියන්නේ ඕගොල්ලන්ට විද්‍යාව පහළ වෙනවා කියලා. හැබැයි විද්‍යාව පහළ කරගන්න යම් කිසි හරි උපනිශ්‍රයක් වුණා නම් ඒ උපනිශ්‍රය මතු කරගන්නයි මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒක නිසා පටිසෝතගාමී ආර්ය චින්තනයේ තියෙන ගැඹුර අවබෝධ කරගෙන මේ නැනනුවන පහළ කරගන්න, මේ තියෙන සසරේ තියෙන භයානකකම තේරුම් ගන්නට ඔබ සෑම සිළු දෙනෙක්ටම වටපරිසරය සැකසේවා. සසර භයානකකම අවබෝධ කරමින් සසර සුවපත් භාවය සලසා ගන්නත්, සසරේ තියෙන දුක සංසාර සමානයි දුක්ඛ ආර්ය සත්‍යය, ඒ දුක්ඛ ඥානය පහළ කරගෙන දුකින් එතර වෙන නුවණින් යුක්තවම සුඛ අවබෝධය හෙවත් නිබ්බාන සුඛය සලසා ගන්නටත්, ඒ වගේම සසරේ තියෙන රෝගය, සසර රෝගයම අවබෝධ කළා සසර රෝගයෙන් මෙතර වෙන නිරෝගීතාවය සලසාගෙන සසර රෝගයේම සුවපත් භාවයට පත් කරගන්න ධම්මෝසදං සමන්නාගතං ඒතම් පිබත බික්කවෝ කියන අර්ථයෙන් මේ ධර්මයේ නැමැති ඖෂධය තුලින්ම සසර රෝගයේම සුවපත් භාවයට පත් කරගන්නට සියලු දෙනාට වටපරිසරය සැකසේවා කියලා මේ උතුම් පුන් පොහොය දවස පෙරදරි කරගෙන අද දවසේ කරපු මේ ධර්ම දානමය පින්කම තුල අපි සෑම සිළු දෙනාට ආශිර්වාද කරනවා. එහෙනම් අනුසෝතගාමි අනාර්ය චින්තනයත්, පටිසෝතගාමි ආර්ය චින්තනයත්,
මනසේ දැන දැක අවබෝධ කරගෙන ඒ ගමන යන්නට මේ උතුම් සද්ධර්ම දානයත් ඔබ සෑම සිළු දෙනෙක්ටම හේතු ප්‍රත්‍ය පරිසරයක් සකසාවා වට පරිසරයක් සකසේවා නිවනින් නිවී සැනසීම පිණිසම තෙරුවනේ අනන්ත ආශිර්වාදය අඛණ්ඩ රැකවරණේ අවබෝධයම සැලසේවා නිවනින්ම නිවී සැනසේවා කියන අදහසින් මේ උතුම් සූත්‍ර ධර්මයේ මූලික විග්‍රහය දේශනාව හමාර කරනවා. ඉතින් ඒ උතුම් සත්පුරුෂ සංසේවනයේ තුල ලැබෙන අනුග්‍රහය ඒ තමයි අංගුත්තර නිකායේ 3 අනුග්‍රහිත සූත්‍රයේ 33 වෙනි පිටුව. මහණෙනි කරුණු පසකින් අනුග්‍රහිත වූ සම්‍යක් දෘෂ්ටිය මාර්ගඵල සමාධි ඵල කොට ඇත්තීද මාර්ගඵල සමාධි අනුසස් කොට ඇත්තීද වෙයි. ප්‍රඥා විමුක්ත සංඛ්‍යාත ඵල ඥානීය ඵල කොට ඇත්තීද ප්‍රඥා විමුක්ත අනුසස් කොට ඇත්තීද වෙයි. කවර පසකින් දෙයත් මහණෙනි මෙසස්නේ සම්මා දිට්ඨිය සීලෙන් හොඳට තෝරගන්න ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් පහළ වෙන්නේ සත්පුරුෂ සංසේවණය මතමයි. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නේ නැතුව ලෞකික සම්මාදිට්ඨිය අයින් කළ ලෝකෝත්තර සම්මාදිට්ඨියට යනව නෙමෙයි. එහෙම ගත්තොත් වැරදි. සත්පුරුෂ සංසේවණය තුලින්ම සම්මාදිට්ඨිය පහළ කරගන්න සීල අනුග්‍රහයෙන් අනුග්‍රහ කරගන්න ඕනේ. ශ්‍රුත අනුග්‍රහය හොඳ ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රුතය දිවුර කරන්න ඕනේ. සාකච්ඡාව අනුග්‍රහිතය බලවත් කරන්න ඕනේ. සමතය සම අත හෙවත් නිවනටම යන අත නිවන් අවබෝධයටම යන අත තමයි සමතය කියලා කියන්නේ. මේක විග්‍රහ කරනවා මට මතක හැටියට පිටකෝපදේශයේදී සමතය සහ විදර්ශනාව විග්‍රහ කරන තැන මේ සසරේ තියෙන භයානකකම විග්‍රහ කරන තැනකදී මේ කාරණාව විග්‍රහ කරනවා. සමතය කියන්නේ නිවනට නමක් කියන එක. සසර කියන්නේ විසම වැඩපිළිවෙලට නමක්, නිවන කියන්නේ සමතයට නමක්. එතකොට ඒ උදෙසා විනිවිද දැකීමේ නුවණ විදර්ශනා ප්‍රඥාව පහළ කරගෙන ඒ සාකච්ඡාව, ඒ වගේම ශ්‍රුතය, ඒ වගේම සමතය, ධර්ම සාකච්ඡාව, විදර්ශනාව කියන අනුග්‍රහ පහ මුල් කරගෙන සසරින් එතර වීම පිණිසම වෙහෙසෙන්න කියන අර්ථයයි මේ පෙන්වන්නේ. මහණෙනි මේ පසකින් සමන්වාගිත පසකින් අනුග්‍රහිත වූ සම්මා දිට්ඨිය චේතෝ විමුක්තිය ඵලය කොට ඇත්තේ චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තීත් වෙයි. ප්‍රඥා විමුක්ති ඵල කොට ඇත්තීත් ප්‍රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තීත් වෙයි කියලා විග්‍රහ කරනවා. එහෙනම් මේ ධර්මයේ මේ දේශනාව මනසේ තේරුම් අරගෙන යථාර්ථය අවබෝධ කරගන්නට අපි හැම කෙනෙක්ම වෙහෙස මහන්සි වෙමු. ඒ උදෙසා සසරම අවබෝධ වේවා. සසර අවබෝධයෙන් නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිසම ඔබ හැම කෙනෙක්ටම මේ උතුම් පුන් පොහොය දවසේ අද උදෑසන කාලයේ සිද්ධ කරන්නට යෙදුණු මේ ධර්ම දානමය පින්කමත් සෑම සිළු දෙනාට මහා ධර්ම දානමය පින්කමක් වේවා. හැම දිනෙකටම අප්‍රමාදයේ පිණිසම හේතු ප්‍රත්‍ය පරිසරයේ සැකසේවා. උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් ඵල ප්‍රයෝජන නෙලා ගැනීම පිණිසම තෙරුවනේ අනන්ත කරකවරණය අනන්ත ආශිර්වාදයේ සෑම සිළු දෙනාට ලැබේවා. අප්‍රමාදයේ පිණිසම හැම දිනාටම වට පරිසරයේ සැකසේවා. උතුම් නිවනින්ම නිවී සැනසීමටම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කළ සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අද දවසේදී අපි මේ කරපු ධර්ම දානමේ පින්කම තුල අපි සූත්‍රයේ බොහෝම පොඩ්ඩයි විග්‍රහ කරන්නට යෙදුනේ. මේ සූත්‍රය තව ගැඹුරට විග්‍රහ කරන්නට පුළුවන්. ඉතින් අපිට ඉදිරි කාලයේදීත් අවස්ථාව ලැබෙන විදිහට තව දේශනාවන් අපිට පුළුවන් විදිහට අපිට වෙලාව තියෙන විදිහට අපි විහාරස්ථානයක වැඩ ඉන්නේ. ඉතින් විහාරස්ථානයේ කටයුතුත් තියෙනවා. මිනිසුන්ට ඒ කරන කටයුතු කාරණාත් තියෙන. ඒ වගේම තමයි ඒ අතරතුර තමයි අපි මේ කාලය වෙන් කරගෙන ඇවිල්ලා මේ ධර්ම දානමය පින්කම් වලට සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකෙදි මේ ධර්මය ශ්‍රවණය කරන ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ වගේම ගිහි ඇත්තෝ වෙන්න පුළුවන්. මෙහෙණින් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙක්ට නැගෙන ප්‍රශ්න ගැටලු අපිට ඉදිරිපත් කරන්න. අපි හැමෝම තථාගතයන් වහන්සේගේ දරුවෝ ටිකක් විදිහට අපි මේක සාකච්ඡා කරන්න උත්සාහවන්ත වෙමු. මෙහි කොහෙවත් ගුරුවරු නැහැ. මේ ධර්මයේ දේශනා කරපු මම නිරන්තරයෙන් කල්පනා කරන කාරණාවක් තමයි අපි හැමතිස්සෙම යාළුවෝ මිත්‍රයෝ ටිකක් එකට එකතු වෙලා සාකච්ඡා කරනවා වගේ ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ඒ අර්ථයෙන් ධම්ම ෆ්‍රෙන්ඩ්ස්ලා, ඒ කියන්නේ මිත්‍ර ඇති වෙන්න ඕනේ ධර්මයේ සාකච්ඡා කරන්නට. ඉතින් ඒ අර්ථයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ධර්මය අසුරු කරන්න, ධර්මය අවබෝධ කරගන්නට අපි වෙහෙසෙමු. අපේ ප්‍රතිපදාව ධර්මය අවබෝධ කරගන්නට බුදුහාමුදුරන්ගේ බුද්ධ අනුශාසනාව, බුද්ධ අවවාදය ජීවිතයට ප්‍රායෝගිකව යොගතු කරගන්න අපි මහන්සි වෙමු. ඒ උදෙසා මේ කරන ධර්ම දානමය පින්කම් වලට අපිට පුළුවන් උපරිම ආකාරයෙන් අපි දායකත්වය ලබා දීලා අපේ තියෙන අනුශාසනාවේ හැකියාව මට්ටමට අනුව අපිට පුළුවන් මට්ටමින් අපි ඒ කාරණාවන් විවරණය කරන්න. අපෙත් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩු අනිවාර්යෙන් අපිට පෙන්වන්න.
ඉතින් ඒ විදිහට අපි හැමෝම එකට එකතු වෙලා සාකච්ඡා කරලා සමගියෙන් යුක්තව මේ ගමන යන්න උත්සාහවන්ත වෙමු කියන අර්ථය නැවත නැවතත් මතක් කරනවා. ඉතින් ශාසනය උගන්වන ආකාරයට ශාසනය පෙන්වලා දෙන මේ අර්ථ ධර්ම මනසේ අවබෝධ කරගෙන ජීවිත අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. ධර්මයේ තියෙන ගැඹුර වටහා ගන්න, ප්‍රතිපදාව තේරුම් ගන්නට තෙරුවනේ අනන්ත රැකවරණ අඛණ්ඩ ආශිර්වාදය සෑම සිළු දෙනාට ලැබේවා. මේ සක්වල දහසක් සක්වල දසදහසක් සක්වල අනන්ත සක්වල විහිදී පැතිරී සිටින සියලු ලෝක සියලු සත්වයන්ට බුදුරජාණන් වහන්සේලාගේ වටිනාකම වැටහේවා. සද්ධර්ම ධාතුවේ ගැඹුර වැටහේවා. අෂ්ටාර්ය පුද්ගලාර මහා සංඝරත්නයේ ගුණය අප්‍රමාදීවම වැටහේවා. උතුම් නිවනින් නිවී සැනසීම පිණිසම තෙරුවනේ අඛණ්ඩ රැකවරණ ආශිර්වාදය ලැබේවා 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 කියලා ආශිර්වාද කරන්ට දෙනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ සසංග සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුළු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව් සතුනි සමගම පින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් බෙසෙන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මෙදහසුන් යුත් හිතමිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පින් දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පින් දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ භයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සෝවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාබෝධයම සැලසේවා සුවපත් වේවා ත්‍රිවං සරණයි දේශක්ඛයෝ නිබ්බානං